හිතක දුටුවේ අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අපේ සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නමස්කාර පූරකව සෙනසුරාදා සිත්නේ තසපුවට ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ වැඩම කොට සිටින මොහොත ඊයේ දිනේදී තමන් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් අපි අද දවසේදී සිත්නේ තසපුවට අපේ ශ්‍රාවකයන් සියලු දෙනා එක්ව අපේ හාමුදුරන් වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා සුබ ජන්මදිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ මේ උතුම් සසුන් කෙත තවත් හොප යන්නට සසුන් කිසනිම කොට උතුම් නිවනින් සැනහෙන්නට මේ සුපින් බර ජන්මදිනයත් සමග එළඹෙන කාලයේ උන්වහන්සේට මහා කුසල පූර්ණ කාලයක් බවට පත් වේවා කුසලයන් රැස් කිරීම උදෙසාම හිත යොමු වේවා උන්වහන්සේට දීර්ඝායුෂ වේවායි කියා ප්‍රාර්ථනා කරමින් සෙනසුරාදා සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු කරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි සෙනසුරාදා සිත්නේ තසපුව සමග ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙන පින්වන්ත ඔබට ආශිර්වාද කරනවා සිතක් ශාන්තියක් යහපතක් සැපතක් අභිවෘද්ධියක්ම සැලසෙත්වා කියලා. පින්වත්නි අද දවසේ දායකත්වයට එකතු වෙන්නේ විදේශයේ සේවයේ නියුතු නෙත් ශ්‍රාවිකාවක් කියලා සඳහන් කරන අපේ බොහොම කල්යාණ මිතුරියක් වශයෙන් අපිත් එක්ක සාසනික සේවාවෙහි බොහෝ වෙහෙස මහන්සියලා කටයුතු කරන පින්වත් ශ්‍රීමති අම්මා අපි ඇයට ඒ විදිහට ආමතනවා. ඉතින් දායකත්වයේ දරන්න ප්‍රධාන අරමුණ කරගෙන තියෙනවා ඊයේ දවසේ යෙදුන අපේ ජන්මදිනයට ආශිර්වාද කිරීම ඇතුළු තවත් හේතු කිහිපයක්. ඉතින් අපි අද මේ උතුම් පොහෝ දිනය ගෙවිලා අවසන් වෙච්ච පසු දින පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත හසුරවන කෙනෙකුට මේ විදිහට කාලය ගෙවි යනකොට ජීවිතේ ගැන දැනෙන්න ඕනේ කොච්චර අවිනිශ්චිත අපේ කාල පරිච්ඡේදය මේම කොයි වෙලාවෙ අවසන් වෙයිද මෙහෙම ගිහිල්ලා හැම වෙලෙම හිතෙන්න ඕනේ. දැන් ජන්මදිනයක් එළඹුණා අපිත් ඉතින් මාසයක් එළඹුණා ඊයේ දවසේ නවම් මාසේ මේ වගේ ජීවිතේ අවසන් වීම සහ ආරම්භ වීම එක මාසයක් ඉවර වෙනවා දුරුතු මාසේ ඊයේ පොහොය දවස ලැබීමත් දුරුතු මාසේ අවසන් වෙලා නවම් මාසේ උදා වුණා. එතකොට ඊයේ දවසෙන් අවසන් වෙනවා මගේ ජන්මදිනය නිසා එක මාගේ උප අවුරුද්දක් ජීවන ආයුෂවල ඒ අවුරුද්ද අවසන් වෙලා ඊ දවසෙන් තව අලුත් අවුරුද්දක් ආයි ගෙවෙන්න කියලා පටන් ගත්තා. ඒතර මේ ජන්මදිනය ඇතුලේ අන්නේ මේ දෙකම පේනවා පින්වත්නි. ගෙවිලා අවසන් වීමකුත් පේනවා. ඒතර මේ පටන් ගැනීමත් මේ පවතින පටන් ගැනීම නෙමෙයි ඒකත් ගෙවෙන පටන් ගැනීමක්. අලුතෙන් උදා වෙච්ච ආයුෂ ගෙවන අවුරුද්දත් ගෙවෙන පටන් ගැනීමක් කියන එක මතක තියාගන්න. නිකම් පටන් ගැනීමක් නෙමෙයි. දැන් අද දවස වෙනකොට ඊයේ ජන්මදිනයේ ඉඳලා දවසක් ගෙවුණා. මේ සාකච්ඡා කරන කාලය තුලත් පැය ගණනින් විනාඩි ගණනින් තත්පර ගණනින් ගෙවෙනවා.
මේ ගෙවෙන කාලය තාම සීමිතයි. පුංචි දොළපාරක වතුර ටිකක් ගලාගෙන යනවා වගේ කියලා රහතන් වහන්සේලා දැක්කේ මේ ආයුෂ. අනිත් එක පින්වත්නි අපිට මේ ආයුෂ ගෙවන අවිනිශ්චිතකම තියෙන ලෙඩ රෝග ආදී නොයෙක් අනතුරුත් එක්ක බැලුවට පස්සේ මුළු ආයුෂවත් ගෙවන්න පුළුවන්ද කියලා හිතන්න බැරි තරමටම අවිනිශ්චිත බව ඔබ දන්නවා. ඉතින් අපි එක පැත්තකින් හිතුවොත් මේ කොරෝනා ව්‍යසනය නිසාත් මිනිසුන්ගේ ජීවිතවල නොහිතන අවදානමක් අපිට පේනවා. ඔබ කවුරුත් දන්න කියන මේ රටේ සුප්‍රකටව එක්තරා වෛද්‍යවරයෙක් පසුගිය දවසක ජීවිතය අත්හැරලා ගියා ඔබට මතක ඇති. ඒ වෛද්‍යතුමන්ගේ නමින්ම මහා දැවැන්ත රෝහලක් ඉදි කරලා තියෙනවා. කාටත් මතක ඇති. එතුමා විසින් වෛද්‍ය වෘත්තියට වෛද්‍යවරුන්ව බිහි කරන්න අවශ්‍ය ඉගැන්වීම් සිදු කරන විශ්වවිද්‍යාලයකුත් හදලා තියෙනවා. එතකොට වෛද්‍යවරු බිහි කරන විශ්වවිද්‍යාලයක්, වෛද්‍යවරුන්ට සේවය කරන්න විශාල රෝහලක්, සියල්ල හදපු විශේෂඥ වෛද්‍යවරයෙක් පින්වත්නි කොරෝනා රෝගය නිසා ඔබට මතක ඇති එතුමා ජීවිතය අත්හරිනවා. එතුමා හදපු රෝහලේවත් නෙමෙයි IDH රෝහලේ. ඊටාම සීමිත කාලෙකින් ඒ දේහයේ අවසන් කටයුතු ටික සිදු කරනවා ඒ නීති රීති වලට අනුව. ඔබ හිතන්න හොස්පිටල් එකක් හැදුවත්, වෛද්‍ය විද්‍යාල හැදුවත්, විශ්වවිද්‍යාල හැදුවත් තමන් කොච්චර වෛද්‍යවරයෙක් මේ රටේ සුප්‍රකට වෛද්‍යවරයෙක්ගේ අම්මා කෙනෙකුට පිළිකාවක් හැදිලා පසුගිය දවසක මට කතා කරනවා ඒ අම්මා වෙනුවෙන් හිත හදන්න දහම් පදයක් කියා දෙන්න වඩින්න කියලා. නමුත් ඒ පුතා මේ රටේ දහස් ගණන් රෝගීන් සුවපත් කළ නම කිව්ව පමණින් කවුරුත් දන්න සුප්‍රකට වෛද්‍යවරයෙක්. ඒතර තමන්ගේ අම්මට පිළිකාවක් හැදිච්ච තැන, සුව කරන්න බැරි තැනට ආපු තැන පුතා වෛද්‍යවරයා කියලා, පුතා රටේම සුප්‍රකට වෛද්‍යවරයෙක් කියලා, දක්ෂ වෛද්‍යවරයෙක් කියලා කරන්න දෙයක්. ජීවිතේ ගැන ඔබට මේවා හිතනකොට පින්වත්නි කලකිරීමක් ඇති වෙන්න අවශ්‍ය පරිසරය ඕන තරම් මේ පේන හැෙන දේවල් තුල තියෙනවා. අවිනිශ්චිත බව කියන එක මේ හැම දෙයක් තුලම දැනෙනවා. අපි කාටත් කොයි වෙලාවෙත් ඇසුරු කරද්දී අන්න අසවල් කෙනා මැරිලා කියලා ආරංචි වෙනවා. අසල්වැසියෝ, යාළුවෝ, ඥාති විවිධ අය අරයා මැරුණා මෙයා මැරුණා කියලා ආරංචි වෙනවා. සතියකට උඩදී අපේ නෙත් ආයතනයේ ආගමික අංශයේ ප්‍රධාන අපේ වරුණ මහත්තයත් කතා කරලා කියනවා සයන්ස මගේ නැන්දම්ම නැති වුණා. බිරිඳගේ අම්මා. එතකොට මේ වගේ පින්වත්නි එක සතියක් ඇතුලේ භික්ෂුවක් වශයෙන් අපිට එන මරණ ගාන, විවිධ අයගේ මරණ ගැන ආරංචි වෙනවා. ඒ අයගේ පින්කම් වලට ආරාධන වෙනවා. මේ හැම දෙයක් එක්කම උපන් දිනයක් සිහි කරනවා මෙතන. අපි පින්වත්නි බෝසත්වරුන්ගේ උපන් දිනය සම්බුද්ධත්වයට පිනිසම මේ ලෝකෙට පහළ වෙන බෝසත්වරුන්ගේ උපන් දිනය හරි අපූර්ව පණිවිඩයක් දෙන උපන් දිනයක්. ඔබ සිහි කරලා බලන්න උන්වහන්සේලා වෙසක් පොහොය දවසේ මේ ලෝකෙට බිහි වෙනවා. අපේ උන්වහන්සේගේ ඒ පුංචි සිද්ධාර්ථයන්ගේ උපත කියලා කියනවා ඒ වෙසක් පොහොය දවස. ඒ වෙසක් පොහොය දවසේම සම්බුද්ධත්වයටත් පත් වෙනවා. ඒ වෙසක් පොහොය දවසේම පරිනිර්වාණයත් සිද්ධ වෙනවා. එකම පොහොයක් වෙසක් කියන පොහොය වර්ෂ වෙනස් වුණාට සියල්ල එකම දවසක් ඉලක්ක වෙනවා. උපත, බුදුවීම, පිරිනිවන් පෑම, තෙමගුලම. බලන්න ඔක ඇතුලේ පොඩි පණිවිඩයක් තියෙනවා. පොඩි නෑක ලොකු පණිවිඩයක් පින්වත්නි. කෙනෙක්ගේ උපන් දිනයක් එක්ක ජීවිතේ සතුටු වීමනේ අපිට පේන්නේ. දැන් අපි හිතමු සිද්ධාර්ථ බෝසත් පුතා මේ ලෝකෙට බිහි වුණාම කවුද සතුටුුනේ නැත්තේ? අපි දන්නවා සුද්ධෝදන තාත්තා, මහාමායා දේවිය අම්මා කොච්චර සතුටුුනාද? ඒ රජ මාලිගාවේ දේවිවරු, අනිත් සේවක සේවිකාවෝ, ඥාතීන් විතරක්ද පින්වත්නි? රටවැසියෝ මිනිස්සු විතරක්ද? නෑ, දෙවියෝ, බඹුන්, නාගයින් සියලු දෙනා සතුටු වුණා ඒ බෝසත් උපතත් එක්ක. අපි කාගෙත් අපිට පේනවා පින්වත්නි උපතකින් කෙනෙකුගේ සතුටු වීමක්. සාමාන්‍යයෙන් දරුවෙක් බිහි වුණාම පවුල්වල හරියට සතුටු වෙනවා. දැන් ඔය අන්තර්ජාලය වුණත් අපිට දැන් ඔය පේනවා
දරුවෙක් බිහි වුණාම අම්මලා තාත්තලා හරි සතුටින් ඒ ගැන අදහස් ප්‍රකාශ කරනවා. ඒ දරුවාව වහගෙන වීඩියෝ දානවා, ෆොටෝස් දානවා. නොඑක් විදියට ඒ දරුවා බිහිවීමෙන් ඔවුන් ලබන සතුට පෙන්වනවා ලෝකෙට. ලෝකෙට පෙන්වන්න තරම් ඔවුන්ට ඒක ලොකු ජීවිතේ මහා විශේෂ ලැබීමක් හැටියට ඔවුන් සතුට වෙන සතුටක්. කෙනෙකුගේ උපතත් එක්ක. පින්වත්නි, ඔය සතුට ලැබීම පිටිපස්සෙත් හිතන්න සියුම් තැනක් තියෙනවා. දැන් ඔබ හිතන්න මම එක්තරා දවසක මේ ලෝකෙට බිහි වෙනකොට මගේ අම්මා මගේ තාත්තා යම් විදියකට සතුටු වුණා නම් ඒ මම බිහි වෙන්න මාස 10ක් මව් කුස හිටපු කාලෙක ගත්තොත් එතකොට මම බිහි වෙලා මාස 9කින් බිහි වුණා නම් ඔබ හිතන්න මම බිහි වෙලා මාස 4ක් විතර යනකොට මේ අම්මලට තාත්තලට තියෙන සතුටක්නේ. මේ පුංචි දරුවා හුරතල් කර කර වුන් විනෝද වෙනවානේ. නමුත් මම පෙර ජීවිතෙත් මේ මනුස්ස ලෝකෙම ඉඳලා නම් නැති උනේ. මගේ පෙර ජීවිතේ ඥාතීන්ට එදායේ මාව ඔවුන්ගේ ඥාතියා විදියට ඔවුන්ගෙන් අහිමි වෙලා ඔවුන්ගෙන් ඈත් වෙලා අවුරුද්දක් ගත වෙන අතර කාලේ. ඊතර ඔබ හිතන්න මගේ පෙර ජීවිතේ ඥාතීන් මේ අවුරුද්ද ඇතුළ කාලේ සිහි කර කර අඬනවා. පේ ඥාතිය නැති වුණා කියලා වුන් විලාප දෙනවා, අඬනවා, දුක් වෙනවා, සිහි කරනකොට කඳුළු වෙනවා. මම මෙහෙන් ඉපදිලා මේ ජීවිතේ ඥාතීන් සතුටු වෙනවා. එක දරුවෙක්ගේ උපතක එක පැත්තක පිරිසක් ඒ කෙනා වෙනුවෙන් මේ සසරේ සත්වය වෙනුවෙන් දුක් වෙද්දි තව සත්වය පිරිසක් තව පැත්තකින් සතුටු වෙනවා. උපන් දිනයක්. පින්වත්නි, බෝසත් පුතාණන් දෙව්ලොව ඉඳලා පහළ වුණේ නිසා දෙව්ලොව දෙවිවරුත් සතුටු වුණා බෝසත් පුතාගේ. මම කියන්න ගියොත් ඔය බෝසත් පුතාගේ උපතත් එක්ක වෙසක් පෝයක් ගානේ බුදු වෙන පෝය දක්වාම සතුටු වෙනවා. ඒ හැම පෝයකම සතුටු වෙනවා. එතකොට බුද්ධත්වයට පත් වුණාට පස්සේ තවත් සතුට වැඩි. මොකද ඒ ඉපදිච්ච දවසේම මුළු ලෝකෙම ජය ගැනීමක්. ලෝකෙම ජයගත්ත, සියල්ලම ජයගත්ත, සබ්බජී කියලා කියනවා සියල්ල ජයගත්ත දවසත් ඒ වෙසක් පොය දවස වෙනකොට දැන් තවත් සතුට වැඩි. අපි කියමු දෙවිවරුන්ට ඒ උපත එක්ක ආපු සතුට තව හිතාගන්න බැරි තරම් වැඩි වෙනවා. බුදු කෙනෙක් දැන් ලෝකෙට පහළ වුණා කියලා. හැබැයි පින්වත්නි, ওই සතුට ඔහොම ඇවිල්ලා 79ක් වෙසක් පොයවල් සතුටු වෙලා 80 වෙනි වෙසක් පොය වෙනකොට අර සතුට තියාගන්න බැරි වුණා. එතකොට බලන්න, උපන් දිනයත් එක්ක ආපු සතුට, බුදු වීමත් එක්ක ආපු සතුට ඒ දවසම වෙසක් පොය දවසට එනකොට වෙසක් පොය දවසේ සතුට නැති වුණා. හේතුව 80 වෙනි වෙසක් පොය දවස කියන්නේ උන්වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වෙන වෙසක් පොය නිසා. දෙවිවරු අර එතෙක් පොයවල් 79ක විඳපු සතුට විඳින්න බෑ. දෙවිවරු අඬනවා. දෙවිවරු විලාප දෙනවා. ඔබට මම මෙතන මේ කියන්නේ පින්වත්නි, එතනින් එහාට එතනින් පස්සේ ආපු හැම වෙසක් පොයකම දෙවිවරුන්ට සිහි වෙන්නේ අර ඉපදීම නෙමෙයි. අද වගේ දවසක මේ පුතා ඉපදුනා කියන, බෝසත් පුතා ඉපදුනා, බුදු වුණා කියන එක නෙමෙයි. අනේ අද වගේ දවසක තමයි උන්වහන්සේ පිරිනවම් පෑවේ කියන එක. පින්වත්නි, මට මේ ජීවිතේ හම්බෙලා තියෙනවා සමහර අය ඒ උපන් දිනේ දවසේම මැරිච්ච අය. සමහරට මේ වෙලාවේ නිත් අහන අය අතරෙත් එහෙම ඉන්න පුළුවන්. සමහර අය හම්බෙලා තියෙනවා මට, ඒ කියන්නේ මැරිච්ච කෙනා හම්බුණා නෙමෙයි කියන්නේ. එහෙම පවුල් හම්බෙලා තියෙනවා. කියන සනස අපේ තාත්තගේ උපන් දිනේ දවසේම තමයි තාත්තා නැති උනේ. එහෙම ඒ ඉපදිච්ච දවසේම මැරිච්ච අය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මං කිව්ව තව අය හම්බෙලා තියෙනවා කියන්නේ එකම පවුලේ අපි හිතමු එක්කෝ පුතාගේ උපන් දිනේ දවස. එහෙම ඕන් තරම් තියෙනවානේ. අම්මා නැති වෙනවා. දරුවා බිහි වෙනකොට අම්මා නැති වෙනවා එදා. එතකොට ඒ දරුවා ජීවිත කාලෙම එයාගේ උපන් දිනේ කියලා විනෝද වෙලා සතුටු වෙන්නේ එයාට අවංකවම හිතට හරියට බැලුවොත් එයාට පුළුවන් ද, හිත දෙයිද? එයාගේ අම්මා නැති වුණ දවසත් ඒ දවසමයි. දැන් දරුවෙක් බිහි කරනකොට සමහර මව්වරු ජීවිතය අතහැරලා යන්නේ පින්වත්නි. ඔබ හිතන්න එතකොට උපන් දිනේ දවසේම අම්මා නැති වෙලා නම් සාමාන්‍ය මිනිස්සු උපන් දිනේ දවසේ හැපි බර්ත්ඩේ කියලා විනෝද වෙන සතුට අර දරුවට සමරන්න බෑ. ඒ දරුවගේ අම්මා නැති වෙච්ච දවසත් එදා දවස. එයා සිහි කරනවා නම් මට දැන් අවුරුදු 10යි උපන් දිනේ 10 වෙනි උපන් දිනේ. දැන් වයස 10යි කියලා 10 වෙනි උපන් දිනේ දවසේ
බලන්න අම්මා නැති වෙලා 10යිනේ. හරියටම එදා දවසම. ඉතින් ඕක ඒ විදියට නැතුව වෙන විදියකට වෙච්ච අවස්ථාවක් තියෙනවා. දැන් අපි හිතමු අවුරුදු 20ක උදාහරණයට උපන්දිනේ තියෙන පුතාගේ උපන්දිනේ දවසේම තාත්තා නැති වෙනවා. එතකොට දැන් අවුරුදු 20ක් වෙනකන් උපන්දිනවල සතුටු වෙවි හැපි බර්ත්ඩේ කියාවා. නමුත් අර තාත්තා නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට අර පුතාට විනෝද වෙන්න ඒ දවස තව දුරටත් බැරි වෙනවා. මොකද ඒ දවස දකින්නකොට සිහි වෙනකොට මතක් වෙනවා. අද වගේ දවසක තමයි අපේ තාත්තා නැති වුනේ. ඔබ නිකන් හිතන්න. උපන් දිනය කියන විනෝද වෙන මේ සතුටු වෙන දවස ඇතුලේ එහෙම අපිට සමීප කෙනෙක්ගේ මරණයක් තවදුරටත් අර විනෝද වීම වෙන්නේ නැත්තම් අපි මෙහෙම කල්පනා කරොත් පින්වත්නි අපිට මේ ජීවිතේ උපන් දිනයක් නේ ඔය අපි හැමෝම ගනින්නේ මෙන්න මේ දවස තමයි මගේ උපන් දිනය කියලා. දැන් ඔන්න ඊයේ දවස් මගේ ගෞතම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය කියලා සිහි කරන්නේ. ඒක මේ ජීවිතේ. මව් කුසින් බිහි වෙච්ච දවස. මව් කුසේ බැසගත්ත දවසක් නෙවෙයි. එතකොට ඔය මේ ජීවිතේ. හැබැයි මන් දන්නේ ගිය ජීවිතේ කවදද ඔය විදියට උපන් දිනේ දිච්ච දවස කියලා. මන් දන්නේ ඊට කලින් ජීවිතේ කවදද උපන් දිනේ දිච්ච දවස කියලා. ඔහොම බැලුවොත් එහෙම මේ අනන්ත සසරේ ඉපදිච්ච දවස් බැලුවොත් පින්වත්නි අපි මේ ගණින 365 කියලා කියන අවුරුද්ද ඇතුලේ ඉපදිච්ච නැති දවසක් නැහනේ අපි. ඔබ මම අද දවසෙත් ඉපදිලා තියෙනවා. හෙට දවසත් අපේ උපන් දිනේ වෙච්ච ආත්ම අප්‍රමාණයි. අනිද්දා දවසත් මගෙත් ඔබෙත් උපන් දිනේ වෙච්ච ආත්ම අප්‍රමාණයි. ඊයේත් එහෙමයි, පෙරේදත් එහෙමයි, හැමදාම එහෙමයි. හැම දවසකම අපි ඉපදිලා තියෙනවා. අපේ උපන් දින අපි සමරලා තියෙනවා හැම දවසකම. අද ඒවා අපිට මතක නැහැ. ඒක පැත්තකින් තියන්නකො උපන් දිනේ. දැන් මම ඔබට කිව්වා උපන් දිනෙත් එක්ක විනෝදුනාට සතුටුනාට ඒ දවසට අදාළ මරණය සිද්ධ වුණා නම් මැරිච්ච දවසේ විනෝද වෙන්න සතුටු වෙන්න අපිට පින්වත්නි ඔබ හිතන්නේ එතකොට අර උපන් දිනයත් එක්කම ගෙදර කවුරු හරි කෙනෙක් ඒ දවසේම මැරුණා මෙතනින් එහාට මැරිච්ච කෙනා සිහි වෙනවනේ අද වගේ දවසක අම්මා නැති වුණා අද දවසක තාත්තා නැති වුණා කියලා. ඒක උපන් දිනේ කියලා විනෝද වුණාට විනෝදය ගලප ගන්න බෑනේ අර මරණය වීමත් එක්ක එතනින් එහාට. අපි මේ සසරේ මැරිච්ච දවස් බැලුවොත් ඔබ මම පින්වත්නි ඊයේ දවසෙත් මැරිච්ච වාර ආත්ම අනන්තයි. ඊයේ වැනි දවසක ඔබට මතකද ඔය අර වයසක තාත්තා කෙනෙකුට අදහසක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කිසි කෙනෙක් වල දාපු නැති තැනක එයාගේ මිනිය වල දාන්න ඕනේ. මේ තාත්තා හරියට සල්ලි තියෙන කෙනෙක්. මෙයා සැලසුම් කරා කොහොම තැනකද මම මේ මිනිය වල දාන්න ඕනේ. මෙයා එහෙම සැලසුම් කරලා එයා සේවකයෝ දාලා හොයනවා අවුරුදු 10 ගානකින්වත් කිසි කෙනෙක් පාගලවත් නැති භූමියක් හොයන්න කියලා. ඔහොම හොයනකොට පින්වත්නි විශාල කියන්නේ මහා මිනිස්සු 20ක් 30ක් එකතු වෙලාවත් බදන්න බැරි තරම් විශාල කඳක් තියෙන ගහක් හොයා ගන්නවා. අදටත් ඒ වගේ ලොකු ගස් තියෙනවානේ. ඒ වට ප්‍රමාණය හිතා ගන්න බැරි තරම් විශාලයි. මේ මනුස්සයාට ඒ જાතියේ ගහක් තියෙන ඉඩමක් හම්බුණා. ඒ ඉඩම ගත්ත සල්ලි දීලා. අර ගහේ වටිනාකමටත් එක්ක සල්ලි දීලා ගත්තා. අරගෙන මේ තාත්තා දැන් සේවකයෝ ගොඩාක් දාලා අර ගහ කපනවා. මොකටද? කපලා මෙයා දැන් එතන එයාගේ සොහොන හදන්න ලෑස්තිය. කවදා හරි මැරුණාට පස්සේ එතන වල දාන්න. මෙයා හිතුවා මේ ගහ අවුරුදු 10 ගාණක් පරණ නිසා මේ ගහ තියෙන තැන මේ ගහ පිහිටපු මුල තියෙන ඒ පොළවේ කිසි කෙනෙක් වල දාලා නැතුව ඇති කියලා. ඔබට මතක ඇති පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දකිනවා බුදුනෙතින් මේ තාත්තා ධර්මයේ කෙරෙහි අවබෝධයක් ඇති කරගන්න පින තියෙන කෙනෙක්. මේ තාත්තගේ තියෙන මේ අවිද්‍යාව කවුරුත් වල දාපු නැති තැනක මගේ මිනිහ වල දාන්න ඕනි කියලා හිතාගත්ත මේ මුලා වෙච්ච අරමුණ තුලම මේ තාත්තට පණිවිඩයක් දෙන්න පුළුවන් අවස්ථාවක් මේ භාග්‍යතුන් වහන්සේ වැඩියා. ඒ ගහ කපන තැනින් යන මේ භාග්‍යතුන් වහන්සේගේ වඩින අතරේදී දැක්ක විදිහට භාග්‍යතුන් වහන්සේ එතන නැවතිලා මේ තාත්තගෙන් අහනවා මොකද්ද මේ ලොකු නැහැ කරන්නේ? ස්වාමීනි මට මෙහෙම අදහසක් තියෙනවා කිව්වා. මම ඒකයි මේ ගහ කපන්නේ කො මෙතන මේ මගේ සොහන හදලා ලෑස්ති කරලා තියන්නේ. අදටත් අපි දැකලා තියෙන සමහරු ජීවිතුන් අතරින්දීම තමන්ගේ සොහන කල්ැතුව හදලා තියන අය. තමන්ගේ කනත්තේ තැන් වෙන් කරගත්ත අය. පවුලේ සුසාන භූමි කියලා ඔය
තමන්ගෙම වත්තේ මිනිය වල දාන අය ගොඩක් වෙලාවට ටයිල් අල්ලලා ඔක්කොම කරලා ලෑස්ති පිට තියලා තියෙනවා. ඒ දකුණු පළාතේ එහෙම සමහරලාට අපිට අපි දන්න කියන සමහර අය ඉන්නවා එහෙම දැනටම ලෑස්ති යාගේ සොහන. සොහන ලෑස්ති කරගත්තේ මරණානුස්සතියකට නෙමෙයිනේ. ඒක ලෑස්ති කරගෙන එතෙන්ට ගිහලා මේ මොහොත වුණත් මේ වලට මගේ ජීවිතේ මේ අවසන් කරන දවස විය හැකියි කියලා සිහි කරන්නේ. අර ඒකත් සමහරට උපාදාන කරගන්නවා අන්තිමට මල පෙරේතෙක් කියලා ඒකටත් වෙනවා. දැන් මේ තාත්තටනත් ඕක වෙන්න පුළුවන්. මේ තාත්තා දැන් මේ භූමිය උපාදානය කරගන්නවා මැරිලත් එතනටම වෙලා ඉන්න මේ කවුරුත් වලදාපු නැති තැනක ඉන්න කියලා. හිතාගන්න බැරි මුලාවක්. භාග්‍යතුන් වහන්සේ මේ තාත්තකින් අහනවා ඔබතුමා ඔය කියන තැන කවුරුවත් වල දාලා නැහැ කියලා නේ හිතන්නේ. වෙන කවුරුත් වල දාපු එක අමතක කරන්නකො. ඔබම මේ අනන්ත සසරේ ඔය භූමියේම වල දාපු වාර ගන්න බැලුවොත් එහෙම 500 වාරයකටත් වැඩි කිව්වා. භාග්‍යවතුන් වහන්සේ බුදු නෙතින් දකිනවා. සාමාන්‍යයෙන් පින්වත්නි උන්වහන්සේට අසීමිතව ඈතට දකින්න පුළුවන් සීමාවක් නැතුව අතීතේ. හැබැයි උන්වහන්සේ ඒ අනන්ත අතීතයේ සීමාව තුළ සියල්ලම නැතත් වාර 500කට විතර බුදු නෙතින් යොමු කරන උන්වහන්සේගේ අවධානය අතීතයේ විමසල බලනකොට මේ තාත්තා මේ නමින් ඉපදිලා තියෙනවා මේ නමින් ඉපදිලා තියෙනවා කියලා විවිධ නම් වලින් ඉපදිච්ච වාර ගාණක් උන්වහන්සේ දකිනවා. ඒ වාර ගාණ 500ක් නෙමෙයි පින්වත්. විවිධ නම් වලින් ඉපදිච්ච වාර ගාණ 1000 ගාණක්. වාර 1000 ගාණක් එක එක නම් වලින් ඉපදිලා එතන වල දාලා තියෙනවා. උන්වහන්සේ ඔක්කොම අතහැරලා දාලා මේ තාත්තට කියනවා ඔබගේ ඔය දැන් පවතින නම තියෙද්දිම එහෙම ආත්මක් තියෙනවනේ. ඒ නමින්ම ඔතනදිම වල දාපු වාර ගාණ ගත්තත් 500කට වැඩි කියනවා. ඔබ හිතන්න කොච්චරනම් එහෙනම් එකම තැනක් එකම නමකින් වල දාන්න තරමට ගැලපෙන සමහරකට මෙහෙම වෙන්නත් පුළුවන් ඕවා. කර්මානුරූපව මේ තාත්තට එතනම වල දාන්න හිතෙන එක ඇතුළෙත් අර හුරුව වෙන්නත් පුළුවන්. හසරේ තමන්ගේ මිනිය දිගටම වල දාපු තැන හුරුවත් ආව වෙන්න පුළුවන්. ඒක මුලාවත් අස්සේ එහෙමත් වෙනවා සමහරවිට. මේ තාත්තට සිහිය උපන්නා. මේ තාත්තා මේ අනන්ත සසරේ ස්වභාවය වෙලාවේ දැනුණා. ස්වාමීනි කොහෙවත් වල දාන්න නැති කෙනෙක් බවට පත් වෙන්න මටත් ඕනේ කියලා මේ තාත්තා තෙරුවන් සරණ යනවා. පින්වත්නි අපේ උපන් දිනයක් කියලා සමරන දවසේම අපි මැරිච්ච ආත්ම කොච්චරද? එදා දවසේම. ඒ කියන්නේ දැන් පෙබරවාරි 26 තුල වල්පොල ගෞතම කියන මම උපන්නා නම් මේ ජීවිතය තුල මම කල්පනා කරේ මම පෙබරවාරි 26 කියන දවසේ මැරිච්ච ආත්ම ඒ දවසේම අතීත ආත්මවල සමහරලාට මම කුකුලෙක් වෙලා බෙලි කැපුම් කාලා පෙබරවාරි 26ම මැරිච්ච ආත්ම ඇති. හරකෙක් වෙලා එළුවෙක් වෙලා නොඑක් සත්තු වෙලා සමහරලාට වෙනත් ආත්මවල සුගති ආත්මවල දුගති ආත්මවල ඔය කියන පෙබරවාරි 26ම මැරිච්ච ආත්ම කොච්චරද පින්වත්නි ওই දවසේම. සුබ උපන්දිනයක් වේවා කියලා සිහි කරන දවසේ අපිට මතක් වෙන්නේ මම මේ දවසේ මැරිලා ඇති ඕන තරම් කියන එක. මේක මගේ අතීත ආත්මවල මැරිච්ච දවසක්. පින්වත්නි අපි මැරිච්ච නැති දවසක් නෑ. ඔබ අද වගේ දවසකත් මැරිලා තියෙනවා මේ අනන්ත සසරේ අනන්ත ආත්ම ගණන්. ඔබ හෙට වැනි දවසකත් අනන්ත මේ සසරේ අනන්ත ආත්ම ගණන් මැරිලා තියෙනවා. ඔබට තියෙන්නේ කලකිරෙන්නම සුදුසු සසරක් මිසක් පින්වත්නි සතුටු වෙන්න පුළුවන් සසරක් නෙමෙයි මේක. ජීවිතයේ අවබෝධයෙන් දැක්කොත් එහෙම අපි මොනවද කරන්න කියලා හරියට දැනුනොත් එහෙම ඔබ අප්‍රමාදී වෙනවා. ඔබට මේ ජන්මදිනයක් එක්ක සිහි කරන මේ අද දවස තුල අන්නේ අප්‍රමාදයේ පිණිසමයි පින්වත්නි මේ වෙලාවේ මේ දහම් පදයක් කියලා දෙන්නේ. ඉපදිච්ච කෙනාට උරුම වෙච්ච දේවල් මොනවද? ඉපදුනාට පස්සේ උරුම වෙනවා ප්‍රධාන කාරණා 3ක්. ඉපදිච්ච කෙනාට උරුම වෙන ප්‍රධාන තෑගි 3ක් තියෙනවා. මේ ප්‍රධාන උපන්දින තෑගි 3 හැම උපදින කෙනෙකුටම පින්වත්නි උපන්දින තෑග්ගක් විදිහටම ලැබෙනවා. සමහර වෙලාවට අපිට උපන්දින තෑගි අවුරුද්දෙන් අවුරුද්ද ලැබෙනවනේ. ඔය කොයි තෑග්ගත් යටත් උපදින කොටම ලැබෙන මේ කියන තෑගි 3ට. පළවෙනි තෑග්ග තමයි ජරා.
දෙවැනි උපන්දින තෑග්ග තමයි ව්‍යාධි. තුන්වෙනි උපන්දින තෑග්ග තමයි මරණ. ජරා ව්‍යාධි මරණ. පින්වත්නි මේ උපන්දින තෑගි නොලැබුණේ කාටද? ජරා කියන්නේ මොකද්ද? කුණු අපවිත්‍ර අපිරිසිදු ඒක නෙමේ ජරා කියන්නේ. ජරා කියන්නේ ජීර්ණ වෙනවා, දිරනවා කියන එකයි. ඉපදිච්ච මොහොතේ පටන්ම දිරනවා. ඉන්ද්‍රියන් දිරල යනවා. ආයුෂ දිරල යනවා. මේ ඔක්කොම ගෙවිල යනවා. ගෙවෙනවා, දිරනවා, ජීර්ණ වෙනවා, පැහැෙනවා, කැඩෙනවා. මේ ඔක්කොගෙම තේරුම තමයි තනි වචනින් ගත්තොත් එහෙම ජරා. ඔන්න පින්වත්නි ජරාවට පත් වුණායි කියන්නේ ධර්මයේ තුල ආයුෂ ගෙවි ගෙවි යන එකයි. එහෙනම් උපන් දිනයක් තුලත් දකින්න තියෙන්නේ එක අවුරුද්දක් ගෙවිලා අවසන් වුණා. හරියටම උපන් දිනේ දවස කියන දවසේ එක අවුරුද්දක් ගෙවිලා අවසන් වුණා. ජරාව අවසන් වෙච්ච දවස. ඒ කියන්නේ ජරාවට ලක් වෙලා එක වසරක් අවසන් වුණා. උපන් දිනේ දවස. ආයෙත් එදා දවසෙන්ම තව අවුරුද්දක් ගෙවෙන්න පටන් ගන්නවා. එකක් අවසන් වෙනකොට තව එකක් පටන් ගන්නවා. ඒ උපන් දිනේ දවසේ. ඒ කියන්නේ ජරාවටපත් වෙන්න තවත් අවුරුද්දක් පටන් ගන්නවා. එහෙනම් මේ උපන් දිනයත් එක්ක බැලුවට පස්සේ මහා ජරා කතාවක් නේ තියෙන්නේ ඒකේ පින්වත්නි. එතකොට ජරා අවුරුද්දක් ජරා වෙච්ච අවුරුද්දක් අවසන් වීමයි ජරා වෙන්න අවුරුද්දක් පටන් ගැනීමයි. එහෙනම් ඒ දිරනවා කැඩෙනවා. කණ්ඩිච්චම් පාලිච්චම් වලිතවත ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ. මේව තමයි ඔක්කොම ජරා කියන්නේ. කියන්නේ ඉඳුරන් මෝර යනවා. දැන් බලන්න මම අවුරුදු 10කට පෙර උපන් දිනේ ඉදිච්ච කොට තිබිච්ච ඉඳුරන් නෙමේ දැන් තියෙන්නේ. ඉඳුරන් මෝරලා ගිහිල්ලා. තව අවුරුදු 10ක් 15ක් යනකොට තියෙන මේ උපන් දින આવොත් ඒ උපන් දිනවලදී තියෙන ඉඳුරන් තවත් වෙනස්. දැන් තියෙන කොණ්ඩේ නෙමේ තව ඉස්සරහට එන්නේ. මේ ඔක්කොම පැහැෙනවා, පාලිච්චම්. ඊටස් මේවා එක එක කැඩෙනවා, කණ්ඩිච්චම්. මේ ඔක්කොම ජරා. එතකොට පින්වත්නි උපන් දිනේ කෙනෙක් ජීවිතේ උපදිනකොට ලැබෙන උපන් දින තෑග්ග තුනේ ඔන්න එතකොට පළවෙනි උපන් දින තෑග්ග තමයි ජරා. දිරණ එක, ජීර්ණ වෙන එක. ඒක කාටත් උරුමයි. අපි දැක්කා මේ ලෝකේ ලෝක රූ රජිනියෝ කවුරුත් ඔබ හොඳට බලන්නේ උපන් දින තෑග්ග අරගෙන මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. දැන් සමහර ලෝකෙ සුප්‍රසිද්ධ රූ රජිනියෝ අද ඉන්නවා මූණු එල්ලිලා හැම රැලි වැටිලා. දැන් ඒ ජරාවට පත්වීම කියන එක දැන් විශේෂයෙන්ම මේ රූපලාවන්‍ය කියන එකට සෑහෙන උනන්දු පුරුෂයන්ටත් වඩා කාන්තාවනේ. ඉතින් මං හිතනවා බණ අහන්නෙත් ඕගොල්ලෝ තමයි වැඩිපුර කාන්තාව. අද දායකත්වය අරන් තියෙන අම්මා කෙනෙක් ධර්මදේශන අහනවා ගොඩක් කාන්තාව. ඔබට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඔය ජරාවට පත්වීම කාටත් පොදුයි. හැබැයි කාන්තාව ඔබ විශේෂයෙන්ම හිතන්න. හරියට මං දැකලා තියෙනවා පින්වත්නි. මේ ජරාවට පත්වීමේදීත් කාන්තාවන් මේ රූපලාවන්‍ය තුල ඉන්න කාන්තාවන්ම මනින්ම ජරාවටපත්. ඔය බොරුවට ලෝකෙට ආටෝප දාගෙන හිටියට අරවා ගාගෙන මේවා ගාගෙන රූපලාවන්‍ය කරන මේ ඒ ජීවිතේ නිකන් අලංකාරත්ව වෙනුවෙන් කියලා විවිධ එක එක දේ ගාලා පෙතිබීලා අරක කරලා මේක කරපු අයම ඉක්මනටම ජරාවටපත් වෙනවා. දැන් ඔබට මම නිකන් පොඩි උදාහරණයක් මෙහෙම කියන්නම්. මේක සාමාන්‍යයෙන් නිකන් ලෞකික උපමා උදාහරණයක් මේ ගන්නෙ. දැන් ඔබ බලන්න සමහර ඇතැම් ලෝක ප්‍රසිද්ධ සිනමාවල ගත්තොත් අපි හිතමු හින්දි සිනමාව අපේ රටට ආසන්නම කලා පැත්තක් හින්දි සිනමාව කියන්නේ. එහි ඉන්න ඇතැම් නළුවෝ ඉන්නවා පින්වත්නි. බොහෝම පරණ නිලියෝ. තරුණ කාලේ තරුණ නිලියොත් එක්ක ප්‍රේම චරිත රඟපාපු නළුවෝ අදටත් ප්‍රේම චරිත රඟපානවා. නිකන් උදාහරණයකට අපි හිතුවොත් අද අවුරුදු 50-60ට කෙට්ටු වෙච්ච නළුවෝ ඉන්නවා. ඔවුන් පරම්පරා ගානක නිලියොත් එක්ක ප්‍රේම චරිත රඟපානවා. පෙම්වතා විදියට. දැන් සමහර වෙලාවට අම්මත් එක්කත් අම්මා නිලියක් අද ඉන්න එක්තරා නිලියකගේ අම්මා එදා නිලියක් අම්මා එක්කත් පෙම්වතාගේ චරිතයට රඟපාපු නළුවෝ අද ඒ අම්මගේ දුව එක්කත් පෙම්වතාට රඟපානවා. එතකොට ඒ නිලියන්ට අද මොන විදිහකින්වත් පෙම්වතියට රඟපාන්න පුළුවන් රූපයක් නැහැ. මම කියන එක ඒ විෂය ගැන දන්න අය දැනගත්තු තේරෙයි ඒක.
80 ගණන් වල සමහරලාට පෙම්මතාට රඟපාපු නළුවා අදත් රඟපාදී ඒ 80 ගණන් වලම පෙම්මතිට හිටපු නිලියට අද කොහෙත්ම බෑ අම්මගේ චරිත මිසක් පෙම්මතිගේ චරිත රඟපාන්න. මොකද මේ රූපලාවන්‍යත් එක්ක උන් විකෘති වෙලා ගිහිල්ලා පින්වත්නි මූණු එල්ලෙනවා. හැමවල් රැලි වැටිලා. මෙතනදී තේරුම් ගන්න එක දෙයක් ඔබ විශේෂයෙන්ම කාන්තාව ඔබ ලස්සන වෙන්න පින්වත්නි හදවතින් ධර්මය තුළ බාහිර විවිධ දේත් එක්ක ඔබ ලස්සන වෙන්න ගිහිල්ලා ඔබේ ජරාව වඩාත් ඉක්මන් වෙනවා. ඔය උපන්දින තෑග්ගක් නේ ඕක. ජරාවටපත් වෙන එක. දැන් ඒකේදී ඒතකොට කෙනෙකුට හිතේ ඒතර අර නළුවන්ට ඒ උපන්දින තෑග්ග නැද්ද කියලා. ඔබට ඒකත් පේනවනේ ඉතින්. කාටත් පොදුයි. හැබැයි පුරුෂයාට වඩා ගැහණිය ඇයි මෙච්චර ඉක්මනට ජරාවට ලක් වෙලා තියෙන්නේ? ඔවුන් අනවශ්‍ය විදියට ජරාවට ලක්වීම ලෝකෙට වහන්න උත්සාහ කරනවා. ඒ වහන එකේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් ඉක්මනටම ජරාවට ලක් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ තුල ඔබට ලැබිච්ච උරුම වෙච්ච ඒ උපන්දින තෑග්ගට ඔබට අභියෝග කරන්න බෑ කියන එකයි එකෙන් මම මේ කියන්නේ පින්වත්. ඒකට අභියෝග කරන්න බෑ. අපි දන්නවා සමහරු වෛද්‍යවරු විශාල පිරිසක් නිල වශයෙන් තමන් ළඟ තියාගෙන දෛනික වෛද්‍ය වාර්තා ගනිමින් අවුරුදු බොහෝ ජීවත් වෙන හිටපු ඇතැම් ගායකයෝ අවුරුදු 50 ගානෙන් ජීවිතය අතහැරලා යනවා. සුප්‍රසිද්ධ ගායකයෝ නිල විදිහට තමන්ට වෛද්‍යවරු 12 15 20 තියාගෙන හිටපු. උපන්දින තෑග්ගට එහෙම අභියෝග කරන්න බෑ. ඒක අවබෝධ කරන්නයි ඕනේ. අවබෝධ කරගෙන ඒකට මූණ දෙන එක ගැටීමෙන් මූණ දෙන්න නෙමෙයි. තවදුරටත් මෙවැනි උපන්දින තෑග්ග වලට උරුමකරුවෝ නොවෙන්නයි පින්වත්නි වග බලා ගන්න. නැත්තම් මේකට අභියෝග කර කර හිටියා කියලා කවදාකවත් ඒ අභියෝගයෙන් ඔබට ජය ගන්න බෑ. ඔන්න පළවෙනි තෑග්ග තමයි ඒතර ජරා කියන උපන්දින තෑග්ග. දෙවෙනි එක තමයි ව්‍යාධි කියන උපන්දින තෑග්ග. ව්‍යාධි කියන්නේ මොකද්ද? ලෙඩ වෙන එක. ඒකෙදිත් මට කියන්න තියෙනවා කාන්තාව පුරුෂයාට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නවා. ව්‍යාධි තෑග්ගයේ උරුමකරුවෝ විදියට. දැන් හොඳම උදාහරණේ බලන්න ධර්මදේශනයක් අහන්න ආවට පස්සේ බොහොම වයෝවෘද්ධ මේ තාත්තලා ඇවිල්ලා බිම වාඩි වෙනවා වගේට. හැබැයි කාන්තාවෝ එන්න දැන් පුටු උස්සගෙන යනවා වැඩි. හාමුදුරනේ දනි සමාරුවක් කියනවා. දැන් මේවා පිටිපස්සේ තව හේතු බොහෝ තියෙනවා අපිට නොතේරුණාට. සමහරවිට දරුවන් වදනකොට එන විවිධ කැපකිරීම් නොයෙක් දේ කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පින්වත්නි අතීතයේ අම්මලා ඕන තැනක බිම වාඩි වෙන්නද ඕන විදිහකට හිටපු ඒ සෞඛ්‍ය සම්පන්නකම වර්තමානයේ කාන්තාවන් වයෝවෘද්ධ වෙනකොට අඩුයි. පුටු අරගෙන ඇවිල්ලා බණ අහන්නේ අම්මලා බොහෝ විට තාත්තලා පුටුවක් අරන් එන්නේ බොහොම අඩුවෙන්. මම දන්න පවුල් සමීප පවුල් ඕන තරම් තියෙනවා. තාත්තා වයසයි අම්මට වැඩිය. අම්මා බාලයි. හැබැයි ඒ තාත්තා අගේට බිම වාඩිලා බණ අහනවා. ඒ අම්මා පුටුවක් අරන් බණ අහන්නේ. ඒ අම්මට බෑලු බිම වාඩි වෙන්න. මොකද්ද මේ ව්‍යාධි කියන උපන්දින තෑග්ග ඉක්මනටම කියන්නේ. ඉපදිච්ච දා ඉඳන් මේ තෑග්ග ලබනවා, ලෙඩ වෙන එක ලබනවා අපි. හැබැයි මේක බොහෝම ප්‍රබලව බලපාල මේ අම්මලට පින්වත්නි කාන්තාවන් වැඩිපුර බණ අහන හින්දා ඔබට මේ කියන්නේ මේ උපන්දින තෑග්ග තව තවත් සසරේ ලබ යන්න ඔබ මේ සසර තුල සතුටු වෙන්න එපා. මේ සසර කෙරෙහි කලකිරෙන්නමයි ඕනේ. අපේ ව්‍යාධි කියන තෑග්ගත් ජීවිතේ මේ කාලේ හොඳට ලබනෝනේ. කොරෝනාත් ව්‍යාධියක්නේ. ජරා ව්‍යාධි මරණවල කොරෝනා කියන්නේ හොඳම ව්‍යාධියක්. ඒකත් නිකන් නෙවෙයි. එක කොරෝනෙක් ආවම ඊට පස්සේ කියනවා ඊට වඩා ප්‍රබල කොරෝනෙක් ආවලු වුණා. ඒකස් එංගලන්තේ කොරෝනෙක් ආවකෝ මේකට වඩා චීනේ කොරෝනාට වඩා ප්‍රබලයිලු. දැන් එංගලන්තේ කොරෝනා ඔන්න ඊයේ පෙරේදා ආරංචි වුණා. එංගලන්තේ කොරෝනාටත් වඩා ප්‍රබල කොරෝනෙක් ඔන්න ඇමරිකාවෙන් එනවලු. දැන් කොහෙන් මේක නවතීද දන්නේ නැහැ නේ. එහෙම ගිහිල්ලා ව්‍යාධියේ දුකමයි දකින්න තියෙන්නේ. උපන්දින තෑග්ග හරියට ලෝකෙටම බෙදනවා. ව්‍යාධි කියන උපන්දින තෑග්ග උපදිනකොටම ලැබෙච්ච තෑග්ග. ඒකෙන් බේරෙන්නත් බෑ පින්වත්. මොන జగතටවත් බේරෙන්න බෑ. ඒ උපන්දින තෑග්ගත් අපි සියලු දෙනාම මොහොතක් පාසා ලබනවා. කොටින්ම කියනවා නම් මේ ජීවිතය තුළ අපිට වතුර 30ක් ආවට පස්සේ වතුර ටික බොනකම් කොච්චර දුකක් විඳිනවද මතක තියාගන්න. ඒකත් ව්‍යාධි කියන උපන්දින තෑග්ගමයි. ඒක දුකක්. වතුර 30 කියන්නේ ලෙඩක්. ඒ ලෙඩේ මේ ශාරීරික අවශ්‍යතාවයක් විදිහට ආපු දෙයක්. හැබැයි පිපාසයේ බඩගින්න මේවා පවා ව්‍යාධි වලට අයිති. එතකොට අපි උපදිනකොට උරුම කරගත්තුවා. ඔබ බලන්නකො බඩගින්න කාවට පස්සේ ආහාර ටිකක් දෙනකන් අන්තිමට ක්ලාන්ත වෙලා කොච්චර දුකක් එනවද කියලා බඩගින්න වැඩි වෙනකොට ඒ උපන්දින තෑගි.
ඊට පස්සේ කාපු බීපුව බැහැර කරන්න එනකොට ඒ ව්‍යාධිය, ඒ අමාරුව, ඒ වෙලාවේ එන වේදනාව බැහැර කරනකම් තියෙන දුක ඒ උපන්දින තෑගි පින්වත්නි. ඊට අමතර තමයි හන්දි කැක්කුම් අර කැක්කුම් කොන්ද කැක්කුම් ඕවයි උන සම්ප්‍රතිස්යා ඊට පස්සේ ඒව තවත් එහාට ගිහිල්ලා දියවැඩියා කොලෙස්ටරෝල් ඔහොම ඇවිල්ලා අන්තිමට පිළිකාද මාරාන්තික ලෙඩ දක්වා විවිධ විදිහට මේ ව්‍යාධි බලපාන්නේ. ඒ උපන්දින තෑගි. තුන්වෙනි උපන්දින තෑග්ග දැන් මතකද ඔබට? පළවෙනි එක ජරා, දෙවෙනි එක ව්‍යාධි, මොකද තුන්වෙනි එක මරණ. ඒකත් හැම උපදින කෙනෙකුටම ඒ තෑග්ග ලැබෙනවාමයි. ඔබ හිතන්න කාටද මේ තෑග්ග ලැබුණ නැත්තේ උපදිනකොට? මරණ කියන උපන්දින තෑග්ගත් අතට අරගෙන අපි උපදිනවා. එතකොට ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බැරි අවිනිශ්චිතයි කියලා කිව්ව ඔන්න ඔය උපන්දින තෑග්ග. එතකොට අපි හැම දවසෙම ඔය උපන්දින තෑග්ග ලබලක් තියෙනවා මේ අනන්ත සසරේ. ඒකයි කිව්වේ මෙච්චර වෙලා. දැන් මම ඔබට මේ තෑගි තුන ගැන කිව්වේ මොකක් කියන්න දන්නවද? බෝසත්වරු පින්වත්නි, ඔන්න ඔය උපන්දින තෑගි තුන තමයි සතර පෙර නිමිතිවල පළවෙනිම පෙර නිමිති තුන හැටියට දකින්නේ. මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක්. මහල්ලෙක් කියලා දැක්කේ ජරා වල උපන්දින තෑග්ග. ජරා කියන උපන්දින තෑග්ග තමයි මහල්ලෙක් කියලා දැක්ක නිමිත්ත. ලෙඩෙක් කියලා දැක්කේ පින්වත්නි ව්‍යාධි කියන උපන්දින තෑග්ග. මලකඳක් කියලා දැක්කේ මරණ කියන උපන්දින තෑග්ග. එතකොට බෝසත්වරුන්ට මෙන්න මේ සම්බුද්ධත්වයේ පිණිස නිමිත්තක් විදියට ලෝකෙ පෙන්නලා දෙනවා හැම කෙනාටම උරුම වෙච්ච මේ උපන්දින තෑගි තුන. ඒ තෑගි තුන දැකලා හතරවෙනි නිමිත්ත විදියට දකින්නේ මොකද්ද? මේ තෑගි තුනේ මිදෙන්න නම් ඔන්න මග. මේක තමයි ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන ක්‍රමය තමයි මේ ක්‍රමය කියලා පැවිද්දෙක් දකිනවා නිමිත්තක් විදියට. එතකොට ඔබට දැන් මේ උපන්දිනෙත් එක්ක මෙන්න මේ උපන්දින තෑගි තුන ගැන කියලා කියන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් කියන මේ නිමිති තුන අපි අපේ ජීවිතේ කොච්චර දකින්නවද පින්වත්නි? ඔබ දකින හැම වෙලේම ඔබට මතක් වෙනවා නම් මේ උපන්දින තෑග්ගක්. මේ උපන්දින තෑග්ගේ නිමිත්තක්. මහල්ලා දකිනකොටම මතක් කරගන්න ගෙදර ඇතුලේ ඇති ඕන්තරම් මහල්ලෝ. බනහන්නෙත් මහල්ලෝ වෙන්න පුළුවන් සමහර. තමන් දිහාම බලලා සිහි කරන්න. මහල්ලා කියන කෙනා කොයි වයසද කියන්න බෑ. අපි කවුරුත් මහල්ලෝ තමයි. වයසට යන්නේ මව් කුසින් බිහි වෙන්නත් කලින් මව් කුස ඇතුලේ ඉඳලම වයසට යනවා. මාස ගානක් මව් කුස ඇතුලෙත් වයසට ගිහිල්ලා තමයි ඉපදින්නේ. එතන ඉඳලත් වයසට යන එක තමයි අදටත් වෙන්නේ. හැබැයි අපි සාමාන්‍ය මහල්ලා කියලා කියන්නේ තරුණ වයස, මැදි වයස මේ පෙන්නට පස්සේනේ. දැන් බොසතාණන් වහන්සේ මහල්ලෙක් කියලා දැක්කේ මේ ඉස්කෝලේ යන ළමෙක් නෙමෙයිනේ. හැරමිටියෙන් අතපය වාරු නැති වෙලා ඒ වයෝවෘද්ධ වෙච්චයි. ඉතින් මේ වෙලාවේ බණ අහන අය අතරෙත් එහෙම ඒ පළවෙනි නිමිත්තට බොසතාණන් වහන්සේ දැක්ක මහල්ලන් මේ වෙලාවේ දේශන අහන අයත් ඇති. ඉතින් ඔබ හොඳට හිතන්න මේ පළවෙනි උපන්දින තෑග්ග තමයි දැන් මේ හරියට ලබන්නේ. එතකොට අපි ගෙදර ඉන්න මහලු නොවුණු අයට පණිවිඩයක් තියෙනවා. ඒ අය දිහා දකිනකොට මමත් මේ තෙන්ට එනවායි කියන එක හැමතිස්සෙම සිහි කරන්න නිමිත්තක් ඒක. ලෙඩ වෙච්ච කෙනෙක් දකිනකොට, සිහි වෙනකොට, ආරංචි වෙනකොට හැමතිස්සෙම හිතන්න. ඔබට ආරංචි වෙනවනේ පින්වත්නි අද දවසේ මෙච්චරයි කොරෝනා ලෙඩ. එහෙම දවස ගානේ ආරංචි වෙනවා. මෙන්න මෙච්චරක් දැන් ඔන්න අද හොයාගෙන කොරෝනා ලෙඩ. ඔය ගණන ඇතුළට ඔබත් එකතු වෙන දවසක් විය හැකි කියන එක මතක කරන්න එපා. ඒ නිසා ඒ ලෙඩෙක් කියන නිමිත්ත, සතර පෙර නිමිති වල දැක්කේ නිමිත්ත උපන්දින තෑග්ගක් විදිහටම හැමතිස්සෙම සිහි කරන්න. හැමතිස්සෙම උරුම කරගෙන තෑග්ගක් විදිහට සමීපේ ළඟ තියාගෙන ඉන්නේ. හැමතිස්සෙම මේක භුක්ති විඳිනවා. මරණ ගැන දකින්නකොටත් මේත් ඒ නිමිත්තක් විදිහට ඒක උපන්දින තෑග්ගක් විදිහට මරණයක් ආරංචි වෙන හැම තැනදීම සිහි කරන්න. දැන් මේ උපන්දින තෑගි තුන සිහි කරනකොට වෙන්නේ මොකද්ද දන්නවද? පින්වත්නි, ඔය ජරාව කියන එක අමතක වුණ ගමන්, ඒ කියන්නේ මහල්ලෙක් කියන නිමිත්ත අමතක වුණ ගමන් ඒ ජරාවත් එක්ක එනවා මදයක්. මද තුනක් තියෙනවා. මදේ කියන්නේ ප්‍රමාදය ඇති කරන කරුණ. මොකද්ද මේ මදේ කියන්නේ? යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියලා මද තුනක් ගැන කියනවා දැන්. යෞවන මදය කියන්නේ වයසට යනවායි කියන එක මතක් වෙන්නේ නැහැ පින්වත්. මේ හොඳට අර වැඩක් කරගන්න පුළුවන් තේරෙන කාලේ, කල්පනාව තියෙන කාලේ අමතක වෙනවා
වයසට යනවා කියන එක. ඒකට කියන්නේ යෞවන මදේ. බණහන අයටත් ඒක තියෙන හොඳේ නැතුව මේ ධර්මයේ එක්ක නැති ඔය කොල්ලන්ට තමයි තියෙන්නේ කියලා එහෙම හිතන්න එපා. හැමෝටම මේ යෞවන මදේ තියෙනවා. ඒ කියන්නේ අමතක වෙනවා මම මනින්ම මෙතෙන්ටපත් වෙනවා මේ තියෙන කාලය ඇතුලේ පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න ඕනි කියන එක අමතක වෙනවා. ඒ අමතක වෙන තැන තියෙන යෞවන මදේ. එතකොට ආරෝග්‍ය මදේ කියන්නේ ලෙඩ වෙනවා කියන එක අමතක වෙනවා. ඔබ හිතන්න ඔබට පිළිකා රෝගීන් ගැන ආරංචි වෙනවා. ඔබට අමතක වෙනවා මටත් මේ රෝගේ හැදෙන්න පුළුවන් ඕන වෙලාවක කියලා අමතක වෙනවා. ඔබට තියෙන ආරෝග්‍ය මදය. මං කොරෝනා ලෙඩේ ආරංචි වෙනකොට මටත් ඕන වෙලාවක මේක හැදෙන්න පුළුවන් කියලා හැදේ එක ගා මේ මානසික වැටලා ඉන්නේ මේ කියන්නේ මමත් මේ රෝගෙට උරුමකරුවෙක් වෙන්න පුළුවන් ඕන වෙලාවක කියලා හිතනකොට මේ දැන් නිරෝගීව ඉන්න වෙලාවේ පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න ඕනේ කියන ඕනකම එන්න ඕනේ. නැතුව නිකන් මේ ආමාත් ලෙඩ වෙයි ගගා ඉඳලා වැඩක් නැහැ. ඒක තුළ අප්‍රමාදීකමක් එන්න ඕනේ. ඕනකමක් එන්න ඕනේ මේ නිරෝගීකම තියෙන වෙලාවේ පුළුවන් තරම් භාවනාවක් කරගන්න ඕනේ. සිහිය පුරුදු කරන්න ඕනේ. මේ කල්පනාව තියෙන වෙලාවේ පුළුවන් තරම් මේ කල්පනාව තියෙන අවස්ථාවේ හැක්කි තරම් සතිපට්ඨානය තුළ හිත පුහුණු කරගන්න ඕනේ. අන්නේ ඕනකම එන්න ඕනේ පින්වත්නි. නැත්තම් ඒ සිහි වුණා කියලා ඇති වැඩක් නෑ. මේ මං ලෙඩ වෙයි වුණලා ඒව හිතුවා කියලා වැඩක් නෑ. හිතන එකේ ප්‍රතිඵලය තමයි අර ඕනකම තුල අප්‍රමාදී වීම. ඒතර ඔන්න යෞවන මදය, ආරෝග්‍ය මදය. තුන්වෙනි එක තමයි ජීවිත මදය. ඒ කියන්නේ මැරෙනවා කියන එක අමතක වෙනවා. මැරෙනවා කියන එක අමතක වුණ ගමන් එතනක් තියෙන ප්‍රමාදය. මදය ප්‍රමාදයට හේතු වෙනවා කියනවා. එහෙම කියන්නේ යෞවන මදයයි ජීවිත මදයයි ආරෝග්‍ය මදයයි කියන මේ මද තුන නිසා මිනිස්සු නිවනට තියෙන උනන්දුව නැති කරගෙන තියෙන්නේ. අපිට පින්වත්නි හැම වෙලාවෙම මේ තුන තුල සිහිය පුරුදු කරන්න පුළුවන් නම් අන්න උපන්දින තෑග්ගක් විදියට ලැබුණා නම් මට ජරාව ජරාව කියන උපන්දින තෑග්ග නිසා ලැබපු මම මොන යෞවන මදයක ඉන්නද? මේක දිර යනවා කියන එක තුලම ඉන්නේ. ව්‍යාධිය කියන එකත් උපන්දින තෑග්ගක් විදිහට උපතේදීම ලැබුවා නම් මම මොන ආරෝග්‍ය මදයක්ද කියලා හැමතිස්සෙම දකින්න. මරණය කියන එකත් උපන්දින තෑග්ගක් විදිහටම උපතේදීම ලබා ගත්තා නම් ඕනෑම මොහොතක මරණයටපත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට ඉන්නවා නම් පින්වත්නි මොන ජීවිත මදයක්ද බලන්න. උපන්දින තෑගි තුනයි සතර පෙර නිමිතිවල ගැලපීමයි මදයේ තුන ගැලපීමයි අතරේ ඔබට උපන්දිනයට සිහි කරන්න පුළුවන් ලොකු පණිවිඩයක් මෙතනින් ගන්න තියෙනවා. තමන්ගේ උපන්දිනයට බෝසතාණන් වහන්සේගේ සතර පෙර නිමිති ගලපගෙන හිතන්න දෙයක් තියෙනවා කියලා ඔබට මේ දේශනාවෙන් අවධානයට යන්න ඕනේ. මේ දේශනාව තුළ කියපු කරුණුත් එක්ක ඔබට ගැලපෙන්න ඕනේ, ඔබට තේරෙන්න ඕනේ. මේ උපන්දිනය සහ සතර පෙර නිමිති තුළ අපිට හිතන්න පණිවිඩයක් තියෙනවා. මදයෙන් අපි ඈත් වෙන එක තුළ මේ තියෙන ඉතුරු වෙච්ච ආයුෂ ටිකේ කොහොම හරි ප්‍රමාද වෙන්නේ නැති වෙන්න මේ බුද්ධ ශාසනය ලැබිච්ච වැඩපිළිවෙලට අපිට ඉක්මන් වෙන්න අවස්ථාවක් තියෙනවා. අපිට හිතන්න දෙයක්. දැන් මම ඒකයි කිව්වේ භික්ෂුවක් විදියට අපිට හැම වෙලාවෙම මරණ ගැන ආරංචි වෙනකොට ස්වාමින්වහන්සේ අපේ දැන් මේ දවස්වල කොහොමත් මරණ ගැනම තමයි වැඩිපුර ආරංචි වෙන. ඒකට හේතුව පන්සල් වල ධර්ම දේශන සංවිධානය වෙනවා අඩුයි කෙරෙන්නෙම නැහැනේ. දැන් නීතියෙම සමහරකට තහනන්නේ මේවා. ඒ නිසා අපි විහාරස්ථානවල දේශන වලට යවෙන්නෙත් නැහැ, PHI ලේවට අවසර දෙන්නෙත් නැහැ, පන්සල් වල හාමුදුරුවෝ එහෙම සංවිධානය කරන්නෙත් නැහැ, අපි වඩින්නෙත් නැහැ. එතකොට ඒ විහාරස්ථානවල කරන දේශන සංවිධාන අඩු නිසා වැඩිපුරම ධර්ම දේශනාවලට ආරාධනා කරන්නේ 7 දවසේ 3 මාසේ අවුරුද්ද දේශනවල. මොකද ඒ පින්කම ඥාතීන් දෙතුන් දෙනෙක් තියාගෙන හරි ඒ මිනිසුන්ට කරන්න සිද්ධ වෙනවනේ. ඉතින් සමහර වෙලාවට මේ අපි ආරාධනා කළාට පස්සේ ආරාධනා බාරගෙන ඒවට වඩින අවස්ථා තියෙනවා. ඉතින් ඒ හින්දා දැන් වැඩිපුරම ස්වාමීන් වහන්සේ මේ අසවල් කටින පින්කම වෙනුවෙන් කරන බණක් සයන්හස මේ එහෙම ඒව නෙමෙයි දැන් ආරංචි වෙන්නේ. අමාත්‍යාංශවල කාර්යාලවල ඒ දේශන නෙමෙයි දැන් ආරංචි වෙන්නෙම 7 දවස් දේශනයක්, 3 මාස දේශනයක්, අවුරුද්ද දේශනයක්, මේ වගේ දේශන ගැන තමයි නිතරම දැන් පණිවිඩ ලැබෙන්නේ. එතකොට මේ මරණ කියන එක හැමතිස්සෙම මෙහෙම ආරංචි වෙනකොට පින්වත්නි ජීවිත මදේ බිඳගන්න භික්ෂුවක් විදිහට අපිටම අවස්ථාවක්. අපි සමහරලාවට මිනිස්සු අතරේ මේ ධර්ම දේශනා කරනකොට මිනිස්සු අපිව ප්‍රශංසා කරනකොට මිනිස්සු අපිට සත්කාර කරනකොට පුද සත්කාර විවිධ දේ දෙනකොට
අපිට අමතකුණොත් එහෙම අපි මැරෙනවා කියන එක අන්තිමට භික්ෂුව යන්නේ වෙනම මගක. පැවිදි වෙච්ච අරමුණම අමතක වෙනවා. එතකොට ඒ අරමුණ හොඳට මතක් කරගන්න භික්ෂුවකට 7 දවසේ 3 මාසේ අවුරුද්දේ පින්කමකට සහභාගී වෙන එක උනත් ඇති. හැබැයි අවාසනාව වෙන්නේ ඒ පින්කමට සහභාගී වෙලා ජීවිතේ මැරෙන්නේ නැහැ කියලා හිතෙන භික්ෂූන්ටත් සමහරලාවට රැස් කර ගැනීම ඇතුලේ සහ අර ජීවිතයේ කියන මරණය අමතක වෙලා ජීවිත මදේ නිසා රීයට ප්‍රමාද වෙනවා පේනවා පැවිදි වෙලත් මෙච්චර වටින ශාසනයක. ඒකින්ද අපේ ස්වාමීන් වහන්සේලාත් හැමතිස්සෙම අපි හිතට ගන්න ඕන දෙයක් අපි හැමෝටම උපන්දිනයක් කෙනකොට අපි ලැබිච්ච උපන්දින තෑගි තුන මේ එක එක්කෙනා දෙන උපන්දින තෑගි ඔක්කොටම වඩා යටත් කියලා ඔලුවට ගන්න ඕනේ. දැන් මේ අද දායකත්වයට එකතු වෙච්ච ශ්‍රීමති අම්මත් ඊයේ දවසේ ස්වාමීන් වහන්සේලාට පරිහරණයට කියලා පාවහන් පූජාවකුත් සිදු කරලා තිබුණා මේ මටත් ඇතුළුව. එතකොට ඒ විවිධ අය උපන්දින තෑගි විදිහට පරිත්‍යාග පූජා කිරීම සිද්ධ කරන උපන්දිනේට. හැබැයි ඔය ඔක්කොම තෑගි යටත් අපි හැමදාම ලබා ගන්න මේ උපන්දින තෑග්ග උපදිදිම ලබා ගත්ත ජරා මරණ, ජරා ව්‍යාධි මරණ මේ තුන. ඒතර මේ තුන එක ඒ තුන නිකන් මේ ඔළුවට දැනගෙන දැනුමකට නෙමෙයි. ජරාව කියන්නේ උපන්දින තෑග්ගක්, ව්‍යාධිය කියන්නේ උපන්දින තෑග්ගක්, මරණ කියන්නේ උපන්දින තෑග්ගක් කියලා දැනුමකට තියන් ඉඳලා වැඩක් නැහැ පින්වත්නි. මේක පණිවිඩේ ගන්න ඕනේ මොකටද? මේ මදයට පහර දෙන්න. මද තුනට මේ උපන්දින තෑග්ගි තුනත් එක්ක මදය කියන යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන මද තුනට පහර දෙන්න තමයි මේක හැමතිස්සෙම දකින්න ඕනේ. ඔබ සමාජය තුළ ඒ මදය බිඳින්න අර උපන්දින තෑගි වශයෙන් තියෙන නිමිති, අර සතර පෙර නිමිති වල මුල් පෙර නිමිති තුන වගේ තියෙන ඒවා හැමතිස්සෙම ඔබේ ජීවිතයේ ඔබත් පෙර නිමිත්තක් කරගන්න. බෝසතාණන් වහන්සේ පෙර නිමිත්තක් කරගෙන සම්බුද්ධත්වයේ පිණිස උපකාරී වෙන පණිවිඩයක් කරගත්තා වගේ අපිත් පින්වත්නි උන්වහන්සේ පෙන්වලා දුන්න මාර්ගය තුල අඩුම වශයෙන් සෝතාපන්න ශ්‍රාවකෙක්වත් බවට පත් වෙන්න මේ ලැබිච්ච ආයුෂ ටික තියෙන වෙලාවේ අපි ප්‍රයෝජනයට ප්‍රමාද වෙන්නේ නැති වෙන්න අප්‍රමාදෙ පිණිස පෙර නිමිත්තක් කරගන්න ඕනේ. අපිත් පෙර නිමිත්තක් කරගෙන මහල්ලෙක් දකින්න තැන අපි පහර දෙන්න ඕනේ යෞවන මදේට. යෞවන මදේට පහර දෙන්න. ලෙඩෙක් දකින්න හැම තැනකම ආරංචි වෙන හැම තැනකම ආරෝග්‍ය මදේට පහර දෙන්න. දැන් ඔය කොරෝනා හැදෙයි කියලා කිව්වම කට්ටිය හිතන්නේ ගණන් ගන්න දෙයක් නෑ. එච්චර එහෙමත් කියනවනේ. මේ දවස්වල එහෙම හරියට ආරංචි වෙනවා අපිට හැදිලත් හොඳ වෙලත් ඇති කියනවා. එහෙම මේ ගණන් ගන්නෑ. නමුත් පින්වත්නි ඕනම ව්‍යාධියක් Tamanට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ Tamanගේ ආයුෂ අවසන් වෙලා මේ ජීවිතය අතහැරලා යන තැනට අපිට ඉඩ හැදෙන තැනනේ. ඒ නිසා පණ්ඩිත ගන්න නැතුව මාස්ක් එක දාන්න. ඒක ඇවිල්ලා දැන් ඔන්න දැන් කෙනෙකුට ඔතනදී හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් අර රූපලාවන්‍යකේදීම ඔබ වහන්සේ කියන්නේ අභියෝග කරන්න බෑ කියලා මේ උපන්දින තෑග්ගට. එතකොට ඉතින් මාස්ක් එක දානවා කියන්නේ ව්‍යාධිය කියන උපන්දින තෑග්ගට අභියෝග කිරීමක් නෙමෙයිද කියලා ඔබට හිතෙන්න පුළුවන්. පින්වත්නි බුදුවරු පවා ඊටාම සෞඛ්‍ය සම්පන්නව ජීවිතේ උන්වහන්සේලා ගත කරා අපිටත් ඒ උපදෙස් දුන්නා පිළිවෙලක. භික්ෂුවක් සෞඛ්‍ය සම්පන්නව කටයුතු කරන්න ඕන විදිය ගැන. එතකොට මේ රූපලාවන්‍ය කිව්වේ සෞඛ්‍ය සම්පන්න වීමට එහා ගිහිල්ලා දැන් රූපලාවන්‍ය නැතුව බෑ. ඒක කියන්නේ මං කිව්වේ අනවශ්‍ය විදියට. සමහරලාට මම දැකලා තියෙනවා මේ ලස්සන්ට හිටපු අම්මලා හොල්මන් වෙලා. ඒ කියන්නේ හොල්මන් වෙනවා කියනට අර්ථ දෙකක් තියෙනවා. සමහර බය වුණාම හොල්මන් වුණා කියනවා. එහෙම නෙමෙයි නිකම් මේ මෝහිනීලා වෙලා වගේ එක පාටම හිතා ගන්න බෑ. ඇස් මොනවද කරගෙන, තොල් පෙති මොනවද කරගෙන, කොණ්ඩ මොනවද යක්කු වගේ හදාගෙන මේ අනවශ්‍ය විදිහට රූපලාවන්‍ය කියන එක තල ඒ කියන්නේ ඒක සෞඛ්‍ය. දැන් ඔබ හොඳට බලන්න සමහර රූපලාවන්‍ය පැත්තට යන අය සෞඛ්‍ය සම්පන්නකම නැති කරගන්න දේ කරගන්නවා ජීවිතේට. මේ ශරීරය කියන්නේ ඇඟට භයානක සමහර ඉන්ජෙක්ෂන් විද ගන්නවා, විවිධ දේවලුත් කරගන්නවා අපි දකිනවා. ඔවුන් ලස්සන වෙන්න කියලා. සෞඛ්‍ය සම්පන්න වෙනවා කියව එක වෙන. දැන් මාස්ක් එක දාන එක එහෙම ගන්න වෙන්නේ. මාස්ක් එක දැම්මේ ලස්සන වෙන්න නෙමෙයිනේ. සමහරවිට තියෙන ලස්සනත් පේන්නේ නැති වෙනවා මාස්ක් එක දැම්මම. මාස්ක් එක දානවා කිව්වේ ආරක්ෂාව සෞඛ්‍ය සම්පන්න වීම. ඒක අභියෝග කිරීමක් හැටියට සලකන්න එපා පින්වත්නි. එතෙන්දි මෝඩ වෙන්න එපා කවුරුවත්. නැත්තම්
කොරෝනා වලින් ආරක්ෂා වෙන එකත් අතහැරලා දායි ගෞතම හාමුදුරුවෝ කිව්වා මේ උපන්දින තෑග්ගට අභියෝග කරන්න බෑ කියලා. ඒ නිසා අපි ව්‍යාධියටත් අභියෝග කරන්න බෑ. මැරෙනවා නම් මැරෙයි. කොහොමත් තින් ලෙඩ වෙන එක අපිට උරුම වෙච්ච එකක් කියලා පඬිතකම් කරන්න එපා පින්වත්නි. එතෙන්දී ආරක්ෂා වෙන්න ඕනේ. ඒක හැමතිස්සෙම ජීවිතේ මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ රැක ගන්න ඔබට ඒ වෙනුවෙන් කළ යුතු කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ සියල්ල බුදුරුත් කළා. උන්වහන්සේටත් බුද්ධ කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍ය පිණිස උන්වහන්සේත් මේ කය පවත්වා ගැනීම පිණිස ආහාර ගත්තා. දැන් අපි ආහාර ටික පවා ගන්නෙ මේ කය පවත්ව ගන්නනේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අහිනා ඉතින් ඒක මරණයට අභියෝග කරනවා කියලා. නෑ. ඒක ඒව අභියෝග කිරීමක් නෙමෙයි. කය පවත්ව ගන්න ආහාර ටික ගන්න එක. ඒ හැම දෙයක් තුළම අපි අපේ කය පවත්වා ගැනීමක් කරන්න ඕනේ. තවදුරටත් මදයෙන් ඔද වැඩි ජීවිතේ තවත් ප්‍රමාද වෙවි නැවත සතර අපායට වැටෙන්න නෙමෙයි. තවත් සසරේ යන්න නෙමෙයි. සසර කෙරෙහි කල කිරෙමින් පින්වත්නි මේ මදයට පහර දෙමින් ඔබ ඔබේ ජන්ම දිනය දවසේ ගලපාගෙන පෙර නිමිති දකිමින් උපන්දින තෑගි සිහි කරගෙන ඔබේ ජීවිතයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ආර්ය සත්‍ය අවබෝධය තුල ඔබට ඉක්මනින්ම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සසර දුකින් නිදහස් වීමේ වාග්ය පිණිස අපි අපේ ජීවිතේ මමත් පැවිදි වෙලා මෙතෙක් කාලයක් පුරා රැස් කළ සියලු පින ආශිර්වාද කරනවා. මගේ ජන්මදිනයේ නිමිත්තෙන් දායකත්වයේ දරපු අනුශාසනයක් නිසා මටත් හිතුනේ ධර්මදේශනාවේ මාතෘකාව තුළ උපන්දින තෑගි 3 අලලා ඔබට අනුශාසනය සිද්ධ කරන්නට ඕනේ කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්ම අපේ ජීවිතේ අපිට යම් කාලයක් කැප කරත හැකිනම් අපි එක එක්කෙනා වෙනුවෙන් ජීවිතේ කැප කරලා තියෙනවනේ පින්වත්නි ඕනතරම්. අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කැප කරමු. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කැප කරනවා කියන්නේ උන්වහන්සේට මොකක් හරි යහපතක් වෙන්න අපි හැසිරෙනවා කියන එක නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට හැමතිස්සෙම හිත යොමු කරගෙන හිත යොමු කරනවායි කියනකොට ඔබ මේ තියෙන වැඩ කටයුතු නවත්තලා පැත්තකට වෙලා සුදු ඇඳගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඔබ වෙනදා වගේම කඩේයි. ඔබ වෙනදා වගේම කෑම කයි. ඔබ වෙනදා වගේම ජීවත් වෙයි. ඔබ වෙනදා වගේම වෙන වැඩ කටයුතු ටික තුල යෙදෙයි. හැබැයි ඔබ හැමතිස්සෙම හිත තියාගන්න මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම භාග්‍යතුන් වහන්සේගේ නිවන් මාර්ග වඩන එකට ප්‍රමුඛ ස්ථානෙ මගේ මනස වෙන් කරන්න ඕනේ. හිත තියාගන්න. ඒතර ඔබ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා කියන්නේ උන්වහන්සේගේ ධර්මය තුල හිත හසුරන කෙනා. එවන් කෙනෙක් බවට පත් වෙන්න පින්වත්නි මේ ලැබුවා වූ ජීවිතය තුළ ඔබට වාග්ය සැලසෙන්නට කියලා ආශිර්වාද කරමින් මේ අනුශාසනයත් ඒ සඳහා ඔබට උපකාරම වෙත්වා කියලා ආශිර්වාද කරමින් හැමදාමත් net fm නාලිකාව තුළ ඔබ ශ්‍රවණය කරන විවිධ අනුශාසනා තුළින් ඔබේ ජීවිතයට අවබෝධයේ හිතන්න දේවල් ඔබට පින කුසලයේ පිණිස ඔබේ ජීවිතේ පියවරක් හරි ඉදිරියට ගෙනියන ඔබට වීරිය ඇති කරන යම් අනුශාසනා සිදු කරන සියලුම ස්වාමින් වහන්සේලාටත් අපි මේ වෙලාවේ මෙත් සිතින් ආශිර්වාද කරමින් නෙතායතනයේ කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරමින් සියලු දෙනාට යහපත සැපත සැනසෙල්ල සුවපත් භාවයේම සැලසිත්වා කියලා මේ වෙලාවේ හැම දෙනාටම සෙත් පතනවා. සාදු සාදු සාදු. පින්වත්නි අද උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් එකතු වෙන්නේ විදේශ සේවයේ නියුතු net ශ්‍රාවිකාවක් කියලා සඳහන් කරගෙන පින්වත් ශ්‍රීමති අම්මා. ඉතින් ඇය නමක් සඳහන් කරලා නැහැ. වරුණ මහත්මයා එක්කත් මම කතා කළේ ඇයගේ නම අපි සඳහන් කරමුද නැද්ද කියලා. ඉතින් ඇය එහෙම සඳහන් කරනවට කැමැත්තක් නැති නිසාමයි මේ විදිහට නමක් නොලියන්නේ. සඳහන් කරලා තියෙනවා විශේෂයෙන් පළමු කොට දෙව් බඹුන් වෙත පුණ්‍ය ආනුමෝදනා කිරීම. ඊට පස්සේ 26 වෙනිදා කියන්නේ ඊයේ දවසේ උපන්දිනයේ යෙදුන අපේ ගෞතම ස්වාමීන් වහන්සේටත් කියලා අපිවත් සිහිපත් කරගෙන ඊට පස්සේ 25 වෙනිදා ඇයගේ ලොකු දුවගේ ජන්මදිනයේ දීලා තියෙනවා. ඊට පස්සේ ඇයට තවත් දියණියක් වගේ ලැබිච්ච අපේ ආයතනයේහි සදහම් සේවයේහි සේවය කරන පින්වත් භාග්‍ය දියණියගේ ජන්මදිනයත් අද දවසේ දීලා තියෙනවා. ඉතින් ඇයට එක දුවෙක් 25 වෙනිදා, ස්වාමීන් වහන්සේ 26 වෙනිදා, තවත් දුවෙක් 27 වෙනිදා මේ විදිහට උපන්දිනේ දීලා තියෙනවා. මේ උපන්දින ඔක්කොම එකට මතක් කරගෙන තමයි දායකත්වයට එකතු වෙලා තියෙන්නේ. තවත් තියෙනවා 4 වෙනි දින දයානි චන්ද්‍රසීලි නෑනට්ගේ ජන්මදිනය, 10 වෙනි දින PAK සිරිමල් මස්සිනාටත් ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන බව සඳහන් කරලා තියෙනවා. මේ ටික ඔක්කොම කියලා ඉවරලා ඊට පස්සේ කියනවා ඇය මෙහෙම
මියගිය විමලාවති අම්මා, මියගිය සෝමාවති කුරේ අම්මා, ගාලුගේ සීඩින් ලීටර් තාත්තා, තුසිත තේජසිරි මස්සිනාට ඒගොල්ලන්ට පින් දෙන්න. බලන්න උපන්දින අතරේ මරණට ඉක්ුත් සීකල මැරිච්ච අයට පින් දෙනවා. උපත විපත මේ දෙකක් එකට එකතු කරගෙන පින් දෙන මේ පුණ්‍යානුමෝදනාවලත් පණිවිඩයක් තියෙනවනේ හිතන්න පින්වත්නි. ඒ නිසා මොකද ඔය නම් කියපු උපන්දිනේ කියපු අයටත් කවදා හරි දවසක ඔය විදිහටම පින් දෙනවා මියගිය කියලා. මටත් ඇතුළුව. ඒ නිසා පින්වත්නි අපි සියලු දෙනාම විශේෂයෙන්ම මේ ශ්‍රීමති අම්මා ඉතාම ශ්‍රද්ධාවෙන් අපේ සදහම් සේවා කටයුතු වල බවුන් පැලැස්ස කටයුතු වල විශේෂයෙන් net කරන හැම විශේෂ පින්කමකම බොහෝ ප්‍රධානව දායකත්වයට එකතු වෙන අම්මා කෙනෙක්. ඇයගේ ජීවිතේ ඇය උපයන දුක් මහන්සියෙන් උපයන මුදලෙන් විශාල මුදලක් වෙන් කරන්නේ මේ ශාසනික සේවා කටයුතු වෙනුවෙන්. අපි ඇයටත් ආශිර්වාද කරනවා. ඇය සේපත් කළ ජන්මදිනයේ දුන සියලුම දෙනාටත් ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම අද දවසේ ජන්මදිනයේ දෙන මේ සඳහන් කළ භාග්‍යා දියණියටත් අපි මේ වෙලාවේ විශේෂ කොට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඕනේ. අපගේ සදහම් සේවා කටයුතු වල මට විශාලම ශක්තියක් වෙනවා. ඒ ඇත්තෝ ඒ පවුලේ පින්නතුන් හැම දෙනාටමත් අපි මේ වෙලාවේ මෙත් සිතින්ම ආශිර්වාද කරමින් නම් කිව්ව නොකිව්ව හැම දෙනෙකුටම විශේෂයෙන් අපි සසරගත සියලුම මේගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි net FM ආයතනයේ පින්වත් අධිපතිතුමන්ට net ශ්‍රවණය කරන net එක්ක ජීවිතේම කරගත්ත ආදරෙන් ධර්මයත් එක්ක ඉන්න පින් ඇති සිත් ඇති ඔබ හැම දෙනාටමත් ආශිර්වාද කරමින් ශ්‍රීමති අම්මා ඇතුළු කොට දායකත්වයෙන් එකතු වුණේ පවුලේ හැම දෙනාටමත් සෙත්පතමින් ආශිර්වාද කරමින් සියලුම දෙනාට හිතසුව පිණිස සියලු පින් හේතු වෙත්වා කියලා අපි ආශිර්වාදම කරනවා. හැම දෙනාටම මෙලොව යහපත වෙත්වා, පරලොව සුගතිය සැලසෙත්වා, උතුම් නිවන පිණිස සියලු පින් හේතු වෙත්වා. සාදු සාදු සාදු. යනටුන වරුණ පුතා ඇතුළු net FM සියලු කාර්ය මණ්ඩලය කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ආදරණීය අම්මා කෙනෙක් විදිහට වරුණ පුතා, භාග්‍ය දියණිය ඒ වගේ සෙනෙහසින් අමතලා තියෙන්නේ. ඉතින් වරුණ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම යලිත් ආශිර්වාද කරනෝන් හැම දෙනාම සුවපත් වෙත්වා කියලා. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාධෝ සාධෝ සාධෝ. උපත විපත අතරත කොතරම් දේ සිදු වෙනවාද? එය නැවත උපතකට තුඩු දෙන හේතුවක් බවට පත්වේවි. ඇතැම් විට ඒ උපත නවතන හේතුවක් බවට පත්වේවි. එනිසා තෝරාගත යුත්තේ ඔබමය දිගටම යනවාද නවතිනවාද කියලා. නවතින්නටයි ධර්මය එලෙසින්ම අපේ හිතට බොහොම සමීප ලෙසින් දායාද කරන පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයක් ලබා අප තවත් දහම් කාරණා සෙනසුරාදා සිටින තසපුවෙන් ඔබට සමීප කරනවා. රැඳෙන්න net සමග සිටින තසපුව සමග. සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ කතා කරන සිතුවම් සිත තවනා මනුදම් කිති කැවෙන හැඟුමන් සනසිල්ලේ මිතුතම් සනසිල්ලේ සති අන්තේ. හොඳයි, අපි නැවතත් සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිඩ්නි තසපුව සමග ධර්ම දේශනාව තුළ. මම හිතන්නේ අපට ලැබෙන උපන්දින ත්‍යාගය පිළිබඳව බොහෝ දෙනෙක් නම් හිතන්නේ නැතුව ඇති. මොකද මේ ලෞකික ලෝකේ බොහෝ දෙනෙක් උජි දරුවන් ඉඳලා වැඩිමහල්ලන් දක්වා උපන්දිනයක් එනකම් බලාගෙන ඉන්නේ. මේවට නෙමෙයි, මේ තෑගි ගන්න නෙමෙයි, වෙන තෑගි ලබන්න. Tamanට කෙරෙන සංග්‍රහය බලන්න. Taman වෙනුවෙන් අනිත් අයගේ අවධානය තිබෙනවාද කියලා බලන්න. ඉතින් එවැනි තත්වයක් තුල ඇතැම් වෙලාවට අපිටත් හොරා අපේ හිතට එන මේ සංකල්පනාවන් කොතෙක් අපට හානි කර වෙනවාද කියලා. දැන් එහෙම බලාපොරොත්තු තබාගෙන ඉඳලා ඒවා ඉෂ්ට නොවුණු තැන අපි කම්පණයටපත් වෙන්නේ. අපි යම් ආකාරයකට පසුතැවීමකට ලක් වෙන්නේ. ඒ වගේ තත්වයක් තුල ඒවා සුණවිසුණු කරලා දැම්ම අපේ හාමුදුරුවෝ මේ දේශනාව තුල අපට ලැබෙන නියම ත්‍යාගය අපිට පහදලා දෙමින්. ඒ නිසා පින්නතුනි, අපි වාසනාවන්තයි අපට ධර්මය අහන්නට ලැබීම.
මේ අපේ මනුෂ්‍ය ජීවිතය තුළ මේකත් බලන්නකො කොච්චර වාසනාවක්ද කියලා වෙන රටවල් වල අයට බණ අහන්න හම්බ වෙන්නේ නැහැ. බණ අහන්න හම්බ වෙන රටේ ඉපදුණු අපි ඇතැම් වෙලාවට බණ අහලා ඒවේ අඩුපාඩු හොයන්නට, වැරදි හොයන්නට, ඒ බණවල අනේ ඕයෙන් ගන්න දේවල් නැහැ කියන තැනටපත් වෙන්නට කොච්චර කටයුතු කරනවද? ඒ නිසා මම හිතන්නේ ඔබ ගැන හිතුවනම් ඔබේ ජීවිතයට මේ දේවල් බද්ධ කරලා නැත්නම් එකතු කරලා බලන්නට පුළුවන්කම ලැබුණා නම් අපි ගැන ඇතැම් වෙලාවට පසුතැවෙන්න අපිටම හිතෙනවා මේ අනේ අපි මේ මොකද මෙච්චර කාලයක් කළේ? ඒ නිසා ඉදිරියට යන්න ඔබට ශක්තිය ධෛර්යය ඇති වේවා කියලා මම බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට ඊයේ දවස් උන්වහන්සේගේ ජන්මදිනය බොහොම සතුටින් අපි ඒ ජන්මදිනය පිළිබඳ සිහිපත් කරන්නේ. ඒ ඔබ වහන්සේ සිහිපත් කළ ආකාරයටම ජරා ව්‍යාධි මරණ ආදී මේ සංසාර දුක අපකරාගෙන එන ප්‍රවෘත්තීන් පිළිබඳ ඇසුවත් ඒ අතරතුර කාලය උපතයි විපතයි අතර කාලය තුල ධර්මය කියන උසස් ගුණාංගය අපේ ජීවිතේට ලං කරන්නට ඔබ වහන්සේලා ගන්න වෑයම පිළිබඳව ඇතනම තෘප්තියක් තිබෙන, සතුටක් තිබෙන, නිරාමිස සතුටක් බවට ඒපත් වෙනවා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. ඉතින් ඒ දක්වා අපේ හිත ගෙන යන්නට අනුශාසනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා, සුබ ජන්මදිනයක් වේවා කියලා අපේ net ශ්‍රාවක පිරිස වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරනේ. ඇත්තටම මේ net රේඩියෝවේ ඔබ වහන්සේ සමග කටයුතු කරපු කාලවකවානුව දිහා බැලුවාම වසර කිහිපය දිහා බැලුවාම ඒක දීර්ඝ වසර ගණනාවක් කියලා දැනෙනවා. ඔබ වහන්සේ බොහොම සමීපයි අපට. ඔබ වහන්සේ බොහොම කල්යාණ මිත්‍රයි අපට. ඒ හැම තැනකදීම අපේ ජීවිතේ වැරදින අවස්ථාවල් වලදී ඇතැම් වෙලාවට අපි පීඩාවටපත් වෙලා ඉන්න අවස්ථාවලදී අපි කොහෙත්ම නොසිතන ආකාරයෙන් ඔබ වහන්සේ අපිට ධර්ම මාර්ගයක් කියා දෙනවා. අද වුණත් එහෙමයි. මම හිතන්නේ හැමදාටමත් එහෙමයි. මගේ ජීවිතේ වුණත් මම පීඩාවටපත් වුණු සෑම අවස්ථාවකදීම අපිට සාමාන්‍ය ජීවිතෙන් උපදේශනය ලබන්නට පුළුවන් කෙනෙකුට එහා ගිය උපදේශනයක් ඔබ වහන්සේගෙන් ලැබෙනවා. ඒක තමයි මම හිතන්නේ මනුෂ්‍යත්වය වෙනුවෙන් අපි ලැබූ වාසනාවන්තම දායාදය. ඒ ඔබ වහන්සේට දායාදේ ලැබුණේ ශ්‍රී සද්ධර්මය නිසා, මේ උතුම් ශාසනය නිසා වෙන්නට ඕන. ඒ උතුම් ශාසනය තවත් ශක්තිමත්ව ගමන් කරන්නට ඔබ වහන්සේට වාසනාව ගුණය පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ රැස් කරන අපිනිමිත කුසලයේ ඔබ වහන්සේට උතුම් වූ ධර්මාවබෝධය පිණිසම හේතු වේවායි කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. අපි හැමදෙරනේ උපත විපත අතර කාලය දිනෙන් දින වසරෙන් වසර එළඹෙන ජන්මදිනයත් එක්ක වහන්සේ ත්‍යාග පිළිබඳ සිහිපත් කළා. සැබවින්ම මේ උපතයි විපතයි අතර අපි ගෙවිය යුත්තේ කෙසේද එහෙනම්? මේ ජන්මදිනයන් පිළිබඳව නොඑක ආකාරයෙන් සිහිපත් කළත් ඒක එක් දිනයක් පමණයි. කෙසේ නමුත් සෑම දිනයකම වහන්සේ කියන ජරාව, ව්‍යාධිය, මරණය අපිට අතපවනවා. දැන් ඒක අතර කාලය තුලදී ජරාවට, ව්‍යාධියට, මරණයට අභියෝග කර ඉන්නවාද? එහෙම නැතිනම් ඒ සඳහා සූදානමක් ඇති කරගati යුතු ආකාරයක් තිබෙනවාද? මේ කාලය තුල උපත විපත අතර කාලේ අපි මිනිස්යන් විදිහට කටයුතු කරන්නට ඕන කොහොමද අපි හම්දුනේ? වරුණ පළමුවෙන්ම මම පුණ්‍යානුමෝදනාවක් විශේෂයෙන් සිද්ධ කරන්නට තියෙනවා. මේ අපේ net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙන් තෝරාගත් 26 දෙනෙකුට අපි විශේෂයෙන් ඊයේ දවසේ 26 වෙනිදා පොත්තල්මාරි 26ක් අපි මහියංගන රජමහා විහාරයට බාර දුන්නා. අපේ මහියංගනේ රජමහා විහාරයේ පින්වත් ලොකු නායක ස්වාමීන් වහන්සේට. එහෙමයි. උන්වහන්සේ විසින් ඒ මහියංගන ප්‍රදේශයේ පිරිවෙන් වලට පිරිවෙන් 13ක් මගේ කලාපේ තියෙනවා. ඒ පිරිවෙන් වලට බාර දෙනවා. එතකොට අපෙන් ඉල්ලීම කරේ 13යි. අපි 13 ඒවා දෙකක්. ඒ කියන්නේ 26 වෙනිදාත් සිහිපත් වෙනවා. ඔව් 26ක් වෙන්න. ඒ කියන්නේ එක කබඩයක් ඉල්ලපු පිරිවෙනට හිතුවේවත් නැතුව දෙකක් ගානේ ලැබෙන විදිහට ඉතින් ඒ කටයුත්ත කරන්නට විශේෂයෙන්ම net ආයතනයේ නිසාමම පමණමයි අපි අඩුතරමේ මුහුණු පොතකවත් කොහෙවත් දැනුවත් කිරීමක් කරේ නැහැ. එක තාත්තා කෙනෙක් කබඩ් 9ක් ඉල්ලලා තිබ්බ. කියන්නේ අපිට අන්තිමට මේ අපි සති දෙකක් ඇතුළත දැනුවත් කරේ දෙවැනි සතියේදී එක තාත්තා කෙනෙක් කබඩ් ඉතුරු වෙච්ච 9ම මං ගන්නම් කිව්වා මුළු කබඩ් 9ම. නමුත් ඒ වෙනකොටත් අපි බාර දීලා ඉවරයි පිරිසට අර තාත්තට එකක්වත් දෙන්නත් ඉඩ ලැබුණේ නැහැ. ඒ කියන්නේ සවනස් අපේ ශ්‍රාවකයෝ මේ සියල්ල බාරගත්තා. ශ්‍රාවකයෝ. ඒ නිසාම මෙතනදිත් ඒ පුණ්‍යානුමෝදනා විශේෂයෙන් කරන්නේ. ඉතින් අර 9ම එකපාර මට දෙන්න කියලා කියපු තාත්තරවත් දෙන්න බැරි වුණා. ඒ විදිහට ඊටාම ආදරෙන් මේ පූජාවට සහභාගී වුණේ සියලු දෙනාට මේ වෙලාවේ ආශිර්වාද කරන්නට ඕනේ.
අපි ජන්මදිනයත් එක්ක ඒ පින්කම සිද්ධ කරන්නට ලැබිච්ච කේ සහභාගී වෙච්ච බොහෝ දෙනා අතරේ මට ඇතැම්ම අය කිව්වා දැන් එක අම්මා කෙනෙක් මාත් එක්ක ඒ අම්මයි අම්මගේ දුවයි මට මොන ගෙහිච්ච තැනකදී කිව්වා සයින්හාස බොහෝම සමීපව ඇසුරු කරන පිරිසක් බොහෝ පොත් පූජා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාට පොත් පූජා කරලා තියෙනවා, පිරිවෙන් වලට පොත් පූජා කරලා තියෙනවා. එකපාරක් පිරිවෙන් වල හොයාගන්න අමාරු වෙච්ච පොත් ටික මේ අය දැනගෙන ගොඩක් තැන්වල බුක් ෂොප් වල ගිහිල්ලා අමාරුවෙන් ඒ ටික හොයලා පූජා කරලා තියෙනවා. එනකොට මේ පොත් පරිස්සම් කරන්න අරන් තියන්න අපිට ඒකට දායකත්වයකට එකතු වෙන්න ලැබුණේ නැහැ. ඉතින් මේ වෙලාව අපිට ඒ වාසනාව ලැබුණා කියලා ඕන්න මේ පින්කමට එකතු වුණා. ඉතින් ජන්මදිනයත් එක්කම කරන්න ලැබිච්ච පින්කමක් නිසා මම විශේෂයෙන්ම මේ වරුණ රාත්‍රිය මහා සෑරදුන් වහන්සේ අභියසමයි ගත කරන්නට ඕනේ කියන අදහසින් මහියංගනෙන් එහෙම අනුරාධපුරට වැඩම කරේ. ඔබ වහන්සේ බොහොම ප්‍රියයි මහියංගනයට වගේම රුවන්වැලි මහසෑයට. සහ මේ අද පාන්දර තිරියාය වන්දනා කරගන්නවා. ඔව් වහන්සේ නිරන්තරයෙන්ම සිහිපත් කරනවා ගිරිහඩු මහසෑය. මේ ජන්මදිනයත් එක්ක මම මේ උතුම් මගේ හිතේ තියෙන පූජනීය ස්ථාන තුනම එක පැය 24ක් ඇතුළේ වන්දනා කරගන්න භාග්‍යවන්ත වෙනවා. එහෙමයි. ඉතින් අපි හැමතිස්සෙම හිතනවා නම් මේ මම ඔය විශේෂ දෙයක් මෙතනදි මතක් කළා අපි හැම දවසෙම මැරිලා තියෙනවා. වරුණ තමන්ගේ මරණය කියන එක මේ ජීවිතය තුළ අත්දකිනවා නම් යම් මොහොතක ඒක හරි වේදනාකාරී වෙයි. ඒක අතහරින්න බොහෝම අපහසු වෙයි. මරණය ඇති වෙන මොහොතේ ඔබ නිකන් හිතන්නේ මැරෙන වෙලාවේ අපිට කොයි දේ මතක් වෙයිද? අපිට කළ වැරදි මතක් වෙන්න පුළුවන්, කරපු පින්කම් මතක් වෙන්න පුළුවන්, අපිට අත්හැරලා යන්න අමාරු අය මතක් වෙන්න පුළුවන්. නොඑක් දේ මතක් වෙයි. වරුණ ඔය අත්දැකීම ජීවිතේට එකවරනේ අපි ලබන්නේ. එහෙමයි. හැබැයි ඔය අත්දැකීම මේ අනන්ත සසරේ ලැබපු වාර ගානක් කියන්න බෑනේ. දැන් ජීවිතේට එකවරයි සසරේ අනන්ත වාරයි. සසරේ අනන්තයි. ඒතකොට මේ සසරේ අනන්ත වාර ඒ ලැබපු අත්දැකීම වරුණ අද වැන් දවසක ලැබලා නැද්ද? ලැබලා ඇති. අපි ඒක හිතුවොත් ටිකක් S2 පියන් ඕක හිතුවොත් එහෙමයි. මං අද වගේ දවසක වේදනාකාරීව අතාරින්න බැරි අය අතහැර ගන්න බැරුව දඟලන්නේ. මං අද වගේ දවසක කරපු පව් මතක් වෙවි හුස්ම පොද අවසන් වාතලයට හෙලන්නේ නැති අද වගේ දවසක අනන්ත හෙලලා තියෙනවා අද වගේ දවසක. ඒතර ඒ ජීවිතයේ අවසාන අත්දැකීම අද වගේ දවසක මං ලබලා තියෙනවායි කියන එක කාටවත් නෑ කියන්න බෑ. හැම දවසකම හැම කෙනාටම හැම දවසකම මේ අත්දැකීම තියෙනවා. ඉතින් ඒක නිසාම හැම දවසක්ම අතෑර ගන්න එපා කියන එක විතරයි කියන්න තියෙන්නේ. දැන් ඔබ ඇහුවේ උපදේශයට මරණ දක්වා මොකද්ද කරන්න තියෙන්නේ? එක දවසක්වත් අතෑර ගන්න එපා දැන් ඉතුරු වෙච්ච ඒවා. එහෙමයි. අපේ සමහර ලාවට අපිට හිතෙනවා අද හරියට වැඩ වැඩි. දැන් ඔබ දන්නවරන ඔබටයි මටයි අපි දෙන්නත් කතාවනේ අද අපිට ගොඩක් වැඩ බහුලයි කියලා. ඔව්. හැබැයි අපේ දැන් මම මගේ කාර්ය බහුලත්වය තුල තියෙන පින්කම් එක්ක ධර්මයත් එක්ක මටත් ඒකමද. ඔව්. දැන් ඔබටත් එහෙම වෙලා. ඔබ පටිගත කිරීමද ඒවා සංස්කරණය කිරීමද ඔක්කොම ධර්මයත් එක්ක කාර්ය බහුල වෙලා. එහෙමයි. එතකොට මේ අපි දැන් භික්ෂුවක් විදියට ධර්ම ප්‍රචාරය තුල සහ විවිධ පින්කම් සංවිධාන ආදී දේවල් තුල අපි කාර්යබහුලත්වයක් ආවොත් ඒකත් අපේ ආයුෂ අපතේ යවන මොහොතක් කරගන්න හොඳ නැහැ. ආයුෂ අපතේ යන්නේ කොහොමද? ඒ කාර්යබහුලත්වය තුල අපි පීඩනයකට ලක් වෙනවා නම් ඒ පීඩනය ඇතුලේ වරුණ ගැටෙනවා. එහෙමයි. ගැටෙනකොට අපේ ආයුෂ අපතේ යනවා. එහෙම. ඉතින් මොන කාර්යබහුලත්වයක වුණත් ආයුෂ අපතේ යවා ගන්න එපා කියන එක විතරයි කියන්න තියෙන්නේ. අපි හැම දිනාටම මේ වෙලාවේ මේ මතක් කරමින් අර මේ කබඩ් පූජාවට සම්බන්ධ වෙච්ච ඇත්තන්ට පින් අනුමෝදන් කළා වගේම ඒ පින සහභාගී වෙන්න බැරි වෙච්ච හැමෝටමත් අනුමෝදන් වෙන්න කියලා සතුටු සිතින් ආශිර්වාද කරනවා. හොඳයි. ඒ ආශිර්වාදයත් එක්ක අපි තව මේ කාරණාව පිළිබඳව පෘතුලව කතා කරමු. දැන් අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ අනුශාසන ලබන්නට අපි ප්‍රියයි මේ කාරණාව සම්බන්ධව. දැන් අර ඔබ වහන්සේ වගේ මේ උපතයි විපතයි අතර කාලය අපතේ හරින්න එපා. ආයක. හොඳ ගැලපීමක් අතර අතහරින්න එපා. අපතේ යවන්න එපා. අවුරුදු 60ක්ද 70ක්ද 80ක්ද 90ක්ද 100ක්ද උපරිම ආයුෂ විඳින්නේ අපි කොතරම් අසරණ වෙනවද අපේ හාමුදුරනේ මේ කාලය තුල. හැබැයි දැන් ඔබ වහන්සේ කියනවා අපිට මොකක්කෝ පිනකට ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතේදී මේක අතහරින්න එපා අපතේ යවන්න එපා. ඒ වගේම දැන් අපිට මේ මනුෂ්‍ය උත්පත්තියක් ලැබුණු නිසානේ එහෙම කියන්නේ. දැන් නිරේගාමී වුණාම අපට උපරිම ආයුෂක් නිරේ ඉන්න කොච්චරද කියලා හිතා ගන්නවත් බැහැ. අනන්ත කාලයක් නිරේ වැටිගෙන ඉන්න පුළුවන් නිසා නම් ඒ අතින් මිනිස් ජීවිතය හොඳයි වගේ නේද? අපිට මේ මිනිස් ජීවිතය තුළ මහ වාසනාවක්නේ පෑදිලා තිබෙන්නේ මේ උපතයි විපතයි අතර කාලේ.
අන්න ඒ නිසාම තමයි දැන් අපි හිතමු දැන් මෙතනින් ඒ වගේ නිරේට ගියොත් වරුණ එතනදී උපත විපත අතරේ ගෙවන කාලේ එහෙමයි. සිහි කරනකොට ඒ විඳින වේදනා ඒ දුක්වලදී ආය ආපස්සට හැරෙන්න බෑනේ. එහෙමයි. ඒ ආපස්සට හැරෙනවා කියන එකෙන් අපි අදහස් කළේ මේ නිවැරදි කර ගැනීම. මේ කර්ම ප්‍රශ්නේ නිවැරදි කර ගැනීමට ඉඩක් එතනදී නෑ. එතකොට මේ ඉඩ දැන් අපිට දැන් මෙතෙන්දි තියෙනවා. මම ඔකට ලස්සන උපමාවක් කියනවා මෙහෙම. මේක හොඳට ඔලුවට ගන්න. අපි හිතමු මේ උසාවියක අපිට ජීවිතයේ මේ නඩුකාරයෙක් ළඟ තීන්දුව ලැබෙනවනේ විවිධ විදියට නඩුවකදී. එතකොට ඔය තීන්දුවේදී වරුණ නඩුකාර උන්නාන්සේ කියන කෙනා එයා විසින් ගන්න තීන්දුව දෙනවද නැත්නම් කවදාක හරි මේ අපි හිතමුකෝ වැරදිකරු කියලා ඔප්පු වෙනවා කියලා කෙනෙක්ව. ඒ වැරදිකරු කියලා ඔප්පු වෙච්ච කෙනාගෙන් අහනවද ඔයාට ඕන විදිහට තීන්දුව ගන්න කියලා නඩුකාරයෙක් කවදාකවත් වැරදිකරු වෙච්ච කෙනාගෙන් අහයිද? නෑ. ඔයාට ඕන දඬුවමක් ඔයා තීරණය කරන්න. ඔයාට ඕන දඬුවම් කාලයක් ඔයා තීරණය කරන්න. නිදොස් කොට නිදහස් වෙන්න ඕන නම් ඒකත් ඔයා තීරණය කරන්න. කවදාකවත් නඩුකාරයෙක් කියයිද? නෑ. කොහෙවත් ලෝකෙ එහෙම වෙන්නේ නෑනේ වරුණ. හැබැයි බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච ජීවිතයක මේ කර්මයෙන් ගැලවෙන්න තියෙන අවස්ථාව ආන් ඒ වගේ කියන්නේ ඔබට මට වරුණ අතීතේ ලැබිච්ච වැරදිකරුවෙක් වෙලා දඬුවම් කර්මයේ තුල වැරදිකරුවෙක් වෙලා ලැබිච්ච දඬුවම් වලට තව දුරටත් ඉතිරිව තියෙනවා කර්ම ඕන තරම් ඉතිරි වෙලා තියෙනවා. හැබැයි දැන් මෙහෙම හිතන්නකෝ අපි ගත්තොත් අඟුලිමාල ගමු. දැන් අඟුලිමාලට කර්මයේ විසින් කර්මයේ උසාවිය ඇතුලේ කොච්චර කාලයකට විපාක දෙන්න ආත්ම ගණන් විපාක දෙන්න තිබ්බද කියන එක කාටත් තේරෙනවා. එහෙමයි. එතකොට දැන් අඟුලිමාල මොකද කරේ? මම මේ කියන උසාවියට නැග්ගා ධර්මයේ උසාවියට. ඒ උසාවිය වෙලා තියෙන නඩුකාරයාගේ පුටුවේ Tamanට වාඩි වෙන්න අවස්ථාවක් දෙන්න. හරිද? ඒ අවස්ථාව ගත්ත ටක් ගාලා අඟුලිමාල. ඔව්. එතකොට දැන් තීන්දුව Tamanට කැමති තීන්දුව ලියා ගන්න පුළුවන්. කෙලින්ම සියලු කර්ම වලින් නිදොස් කොට නිදහස් වෙන්න ලියාගත්තා. එහෙමයි. නිදහස් වුණා. එහෙමයි සර්. ඉතින් හිතන්න වැරදිකරුවෙකුට උසාවියේ පුටුවම දීලා Tamanට කැමති තීන්දුව ලියා ගන්න දුන්න තැන තවදුරටත් වැනි හිටියොත් එහෙම මොකෝ වෙන්නේ? අපි ඔක්කොට මේ අවස්ථාව දැන් තියෙනවා. හැබැයි ඒ ටික තියෙන්නේ වරුණ මේ හුස්ම ටික නවතිනකම්. ඒක මේ තව පැයකින් වුණොත්, ඒක මේ තව පැය භාගයකින් වුණොත් අර තීන්දුව ලියා ගන්න තියෙන අවස්ථාව අවසන් වෙනවා එතනින්. ඊට පස්සේ අර විතර නිරේ උපත විපත අතරට ගියොත් එහෙම ආයෙ තීන්දුව ලියාගෙන ඉලි බෑ. කෙලින්ම දඬුවම කියන බන්ධනාගාරයට දැම්මා වගේ. රිමාන්ඩ් නෙමෙයි. දැන් සමහරලාට പ്രേත ලෝකේ රිමාන්ඩ් බන්ධනාගාරය වගේ තියෙනවා. ගිහිල්ලා ටික කාලෙකින් නිරේට යනවා. එතකොට ඒ කියන්නේ තීන්දුව එනකන් රිමාන්ඩ් ඉන්නවා. ටිකක් යම් සීමිත කාලයකට പ്രേත ලෝකේ පාකද. දැන් බලන්නකෝ ධර්මාශෝක රජතුමා දවස් 7කට රිමාන්ඩ් බන්ධනාගාරයට ගියා. කොහෙද? පිඹුරු ආත්මයකට. එතනින් ඔන්න යන්තම් අප හම්බුණා නිදහස් වුණා. රිමාන්ඩ් එක. ඒ කියන්නේ പ്രേත ලෝකය මේ දෙක අතර කියන්නේ මනුස්ස නෑ പ്രേත ලෝකේ ඒකාන්තයෙන් එහෙම නෑ. නමුත් ඇතැම් උපත් බැලුවට පස්සේ ප්‍රේත ලෝකයේ නිකන් අර අතරමැදි කැරකිලා යම් සීමිත කාලවලට ගිහින් එන අවස්ථා තියෙනවා. ඒකේ తాවකාලික තැනක් වගේ පොඩ්ඩක් තියෙනවා. එහෙම නෑ, දෙකම තියෙනවා. නමුත් මෙහෙම එකකුත් තියෙනවා. දැන් ඉතින් බන්ධනාගාරය ඇතුළෙම රිමාන්ඩ් බන්ධනාගාරය තියෙන්නේ. දෙකම එකක් ඇතුළේනේ නේද? අච්චු කරන අය ඇතුළටම යවනවා. ආන්නේ වගේ ප්‍රේත ලෝකෙත් තියෙනවා. එතකොට මේ ප්‍රේත ලෝකයේ ඇතුළේ එහෙම 아무තු රිමාන්ඩ් කතාවකුත් පේනවා නිකන්. දැන් හිතුවොත් එහෙම පෙරේත කිඹුලෙක් වෙච්ච අවස්ථා, පෙරේත ඉනිකුණෙක් වෙච්ච අවස්ථා. දැන් අර ඇඳුමේ ඉනිකුණා වෙච්ච ස්වාමීන් වහන්සේ ගත්තත් ඔබ හිතන්නකෝ දවස් 7කට කාලයකට මේ ආත්මයක් ලැබෙන්නේ නැහැ. ඒකාන්තයෙන් പ്രേතාත්මනේ. එහෙමයි. එතකොට මේ වගේ പ്രേත දැන් හොඳම උදාහරණේ මල්ලිකා දේවී මත බලන්නකෝ. මේ කෙලින්ම රිමාන්ඩ් අර අන්තිම සිතුවිල්ල එක්කම රිමාන්ඩ් කළා. දවස් 7කට. කොසල් මල්ලිකා දවස් 7කට රිමාන්ඩ් කළා. කොහෙද? പ്രേතාත්මෙට. හැබැයි දවස් 7න් පස්සේ ටක් ගාලා අප හම්බුණා අර මේ පෙරවැරදි අඩු හින්දා. නේද? ඇයට මං කියන්නේ ඇයට ලැබිච්ච නැති අවස්ථාව අම්බපාලි ගත්තා. විශාක ගත්තා. ඒ වගේ සමහර හරියට වැරදි කරපු අය බලන්න. දැන් මේ කවුද අපේ ඔය නගර සෝබිනියන් අතරේ සිරිමා
හොඳට හිතලා බලන්න සෝතාපන්න ඵලයේනේ ඇය මරණයටපත් වෙනකොට. ඒතර හරියට බැලුවොත් එimhe සිරිමට මේ නිරේ වගේ කොහේ හරි හොඳටම දඬුවම් පිනිස උසාවියෙන් කර්මයේ උසාවියට නැග්ගනම් නියෝග ලැබෙන්නේ. මෙයා ටක් ගාලා මොකද කරේ? කර්මයේ උසාවියෙන් ධර්මයේ උසාවියට යනවා. ධර්මයේ උසාවියට ආපු සිරිමට කෙලින්ම නඩුපුටුවටම වාඩි වෙන්න ඉඩ හම්බෙනවා. නඩුපුටුවේ වාඩිලා මෙයා ටක් ගාලා ලියාගත්තා ආත්ම 7ක් තමයි මේ කාල පරිච්ඡේදේ දඬුවම් ඉතුරු වෙච්ච දඬුවම් ටික කරන කාලේ අවුරුදු ආත්ම 7යි 7 ඇතුලේ සම්පූර්ණයෙන්ම නිදොස්කට නිදහස් වෙන්න 7ක් ඇතුලේ ලියාගත්තා. ඒවයි නඩු තියෙන තමම ලියාගත්තා. ඉතින් අපිට ඒ අවස්ථාව තිබිලා ගණන් ගන්න නැතුව ඉන්නේ කියන එක අමතක කරන්න එපා කියන එක කියන්නේ. දැන් මේ හිරේ ගිය මිනිස්සුත් ඔය වගේ අමුතු කතා කියනවනේ. හිරකරුවෝද මිනිස්සයෝය. මේවා දැනිලත් දන්නේ නැහැ සමහරලාට. ධර්ම කාරණා එහෙම පෙනිලවද දන්නේ මේ අපිටත් ලියා ගන්න තිබ්බනම් අපිත් හොඳට ලියනවා කියලා හැඟීමකින්ද දන්නේ. ඒ කොහොම නමුත් අපි අවුරුද්දෙන් එතකොට ජන්මදිනය තුල දැන් දරුවෙක් ලැබුණාම අපිට ඇතිවන සතුට බලන්නකෝ. දැන් මමත් පියේ. අපිට දරුවෙක් ඉපදුනහම පුදුමාකාර සතුටක් නිම්හිම් නෑ අපිට. ඒ සතුට. හැබැයි ඉතින් දැන් ඒ සතුටත් එක්ක කාටවත් අපි කවුරුවත් කියන්නේ නෑනේ මේ දැන් අපි අනිත් පැත්තට දරුවා ලැබුණ වෙලාවේ අපි මූණ පුම්බගෙන හිටියොත් ප්‍රවාහගෙන හිටියොත් මේ දරුවා ගැන අහිතකින් කටයුතු කළොත් එහෙම අහිතකින් කටයුතු නොකලත් ඒ සතුට හරියට එළියට පේන්න නැති වෙන කටයුතු කළොත් එහෙම එයා කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ මේ ළමයා ඉපදුනාට කියලා නිකන් අර අපේ දිහා බලන වෙනස් විදිය. දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්න් වහන්සේ රාහුල කුමාරයා ඉපදින මොහොතේ කිව්වේ මේ බැම්මක් බාධකයක් ඇති වුණා කියලා. දැන් අද සමාජයේ එහෙම තත්වයකට ගියොත් එහෙම ඉපදුන දවසේම දාලා ගියොත් එහෙම නොබනින කෙනෙක් නැහැනේ. නොඑක ආකාරي ගැරුම් වලට ලක් වෙනවා. එතකොට අපි මුලාවකද මේ ඉන්නේ? සතුට කියලා අපි මුලාවකද වැටිලා ඉන්නේ? දැන් මම ওই දේශනාව අතරෙත් ඔතනත් පොඩි පැත්තක් පෙන්වුවේ. ඒ කියන්නේ දැන් මෙතන එක පිරිසක් එක දරුවෙක් නිසා ඉපදීමත් එක්ක සතුට වෙනවා. එහෙමයි. ඒ දරුවා පෙර ජීවිතේ ගෙවපු ආත්මේ අය එයා වෙනුවෙන්ම මරණය වෙනුවෙන් දුක් වෙනවා. එහෙමයි. අපි එතකොට එකම සත්වයක් වෙනුවෙන් මේ ලෝකෙ කොහේ හරි තැනක මරණ වෙනුවෙන් දුක් වෙන පිරිසකුයි එයා වෙනුවෙන්ම තව තැනක උපතක් එක්ක සතුට වෙන පිරිසකුයි. මේ උපත විපත දෙකේ මම ගත්තොත් මං ඉපදිච්ච අවුරුද්දේ ඉපදිච්ච ආසන්න කාලේ ගත්තම මම ඉපදෙලා මං අනුමාන කරලා කිව්වේ පෙර ජීවිතේ මනුස්ස ලෝකෙ හිටියා නම් කියන තැන ඉඳලා මට මාස 4ක් වෙද්දී අපේ අම්මා තාත්තා සතුටු වෙද්දි මං ගැන මගේ ගිය ජීවිතේ කටිය අවුරුද්දේ දාන දෙනවා. ඔව්. ඒ කියන්නේ එකම ලෝකයක අවස්ථා දෙකක් පිළිබඳව එකම කෙනා වෙනුවෙන්. ඔව්. දුකක් තියෙනවා සතුටක් තියෙනවා. එකම කෙනාගේ මරණය වෙනුවෙන් එහෙන් දුක් වෙනවා අවුරුද්දේ දාන දෙනවා. මේ පැත්තේ මාස 4න් මේ මොනවද මාස 4 සාමාන්‍යයෙන් සාමාන්‍ය සතුටෙන් ඉතින් දරුවා දැන් ඇස්සරලා සාමාන්‍ය ළමයි කියන්නේ කොච්චර හුරතල් කර මොන තරම් සතුට වෙනවද ඒ කාලේ නේ. දැන් එක කෙනෙක් වෙනුවෙන්. මේකේ ඒ මුලා සහගත ස්වභාවය දැක්කොත් එහෙම ඇත්තටම වරුණ අපිට මම ඒකයි හැමතිස්සෙම කිව්වේ මේකෙන් අපි ගැලවෙන්නේ අපි යමක මුලාව කියලා දැක්කම කලකිරෙනවනේ. මේ මොන අම්මු බොරුවක්ද කියලා හිතනකොට කලකිරෙන්නේ. ඒ කලකිරෙන ස්වභාවය මෙතන සසරේ හැමතිස්සෙම තියෙන තරමටම අර සසරට ආපහු මේ සංස්කාරයන්ට මේ හිත ඇලිලා සංස්කාරයන් එක්ක එකතු වෙලා සංස්කාරයන්ගේ දුක තවදුරට විඳින්න තියෙන මේ අර ඉඩ කඩා ගන්නවා. ඒ කලකිරීම කෙසේද? කියන්නේ ඒ කලකිරීම දැන් අර අවබෝධයෙන් කලකිරීම කියන එකට වඩා වෙනස් නේ අපේ හැමදෙරනේ. නෑ දැන් සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවයි කියනකොට වරුණ ඒක කලකිරෙන මට්ටම්. ඒ කියන්නේ නාම රූපයන්ගේ ස්වභාවය අවබෝධ වීම තුළ ඇතිවෙන කලකිරීම කියන මට්ටමම නෙමෙයි මම කිව්වේ. ඒ මට්ටමට යන්න පුළුවන් දක්ෂතාවය આવොත් එහෙම ඒ කලකිරීම අතිශයින්ම ස්ථිරයි. එහෙමයි. හරිද? හැබැයි මේ සංස්කාරයන්ගේ කලකිරීම කියනකොට මේ ලෝකේ කෙනෙකුගේ අපි හිතමු බල්ලෙක් අර පණුව ගහලා මේ මහා වේදනාවක් විඳින රෝගිකින් පීඩා විඳිනවා දැක්ක බල්ලෙක් දැකලා උනත් සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්නේ නැති හොඳටම. එහෙමයි. එතකොට එතනදී ඇති වෙන කලකිරීම විදර්ශනා අවබෝධිකින් ඇති වෙන කලකිරීම තරම් ප්‍රබල නැති වෙන්න පුළුවන්.
නමුත් ඒ කලකිරීමට උනත් අර වගේ සරල කලකිරීමකට උනත් මේ සසරේ අප්‍රමාදී කරන්න උදව් වෙනවා. ඉතින් ඒක මේ ජීවිතයේ තියෙන විවිධ මුලා වෙච්ච දේ සිහි වෙන්න ඒ කලකිරීම ඇති කරගන්න ඕනේ. සසර ගැන ඇති වෙන කලකිරීම කියලා කියනකොට අර අපි සිංහලෙන් ඔය කලකිරීම කියද්දී කියන්නේ නිකන් තේරෙන වචනයක මෝඩ් ගහලා ඉන්නවා කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ පැත්තකට වෙලා කල්පනා කර නිකන් ඒකට කියන්නේ කලකිරීම තමයි අපි කියන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක නෙමෙයි මේ. මේක ඇතුලේ එහෙමයි. මේ දැන් අර ස්වභාවෙදි බලන්නකෝ වරන ප්‍රමාද නෙවෙන්නේ. තව පහු වෙනවා. වැඩ කරන්නේ නැහනේ. ඔව්. වැඩ නවත්තල ඔහේ මොකද්ද වෙලා ඉන්නවනේ ආතබූත වෙලා. අපේ අඳුර අවසර දැන් ඔතනදීම මට මේ යොමු කරපු ප්‍රශ්න එකක් තිබුණා. උපේක්ෂාවයි උදාසීන බවයි දෙකක්. ඒ දෙක පැහැදිලි කරන්නකෝ අපි හඳුනන්නේ. සමහරු මේ උදාසීන භාවයට උපේක්ෂාව කියලා රැවටෙනවානේ. හරියටම හරි. මේ උදාසීන කියන එකේ විරුද්ධ පැත්ත තමයි වීරිය. එතකොට වීරියක් ඇති වෙච්ච කෙනෙක් මේ මනස හැම වෙලාවෙම හරිම ක්‍රියාශීලී. උදාසීන කියන තැනට ප්‍රතිවිරුද්ධයිනේ ක්‍රියාශීලීකම. එහෙමයි. ඇත්තටම අරුණ සසර ගැන කලකිරීම එන්නේ ක්‍රියාශීලී වෙනවා මනස. අර වගේ මූඩ් ගහගෙන ඉන්නේ නෑ මනස ක්‍රියාකාරී. එහෙමයි. මනස ක්‍රියාකාරී වෙනවා කියන්නේ හරිම තීක්ෂණයි, ප්‍රඥාවන්තයි. එහෙමයි. හරිම අවබෝධාත්මකයි, විමර්ශනශීලී. හරිද? ඒ එතනදී ඇතිවෙන කෙලෙස් වලට පහර දීමක් කරන තැන එනවා ප්‍රීතියක්. ඒ සෝමනස්ස සහගතයි. සෝමනස්ස සහගතයි, නිරාමිස ප්‍රීතියක් එනවා. එහෙමයි. දැන් අර කියන උදාසීන එක තුල තියෙන්නේ වනිමේනේ. නේ කලකිරනවා කියලා දුක් වෙවි අඬා දොඩා. ඒක ඇතුලේ මහා සංතාපයක් ඇතුලේ යාගේ තියෙනවනේ නොතේරුණාට. දරා ගන්න බැරි වේදනාවක් එක්කනේ. මේකේ තියෙන්නේ සැප. දැන් ඇත්තටම සසර ගැන කලකිරෙන එක තුල එයා වීරියවන්ත වෙලා එයා කෙලෙස් වලට පහර දෙද්දී හිතින් සතිය පුරුදු කරද්දී එතන නිරාමිස ප්‍රීතියත් එක්ක හරි ප්‍රබෝධකින් තේරෙන්න කියනවා ඇක්ටිව්. හරිම ක්‍රියාශීලී. ඒ උපේක්ෂාව කියන එක මේක සැපයක්. එතකොට දැන් සමාජය තුළ සසර ගැන කලකිරන දැන් අපිත් ඉස්සර පොඩි කාලේ සසර ගැන කලකිරනවායි කියලා හිතාගෙන හිටියේ මේ ජීවිතේ නිකන් එපා වෙලා මුස්පේන්තු වෙලා මුකුත් කරන්න හිතෙන්නේ නැතුව උන්න මහාන වෙන්න ගිහිල්ලා සසර ගැන කලකිරනවා කියලා එහෙමනේ කියන්නේ. නෑ සසර ගැන කලකිරෙන්න සතුට දෙන්නේ එතකොට. දැන් අපි මෙහෙම හිතමු අරුණ. බෝසතාණන් වහන්සේ සසර ගැන කලකිරලා කරපු ක්‍රියාශීලීකම තුළ බුදුරජාණන් වහන්සේගේ ඒ ක්‍රියාකාරීත්වය අපි හිතමු අර රජමැදුරේ ඉඳලා රජෙක් වෙලා කරානම් මේකට මේ ප්‍රතිවිරුද්ධව එදා රජමැදුරේ ඉඳලා රජෙක් විදිහට කරානම් එතන තියෙන ක්‍රියාකාරීත්වයේ මෙතන තියෙන ක්‍රියාකාරීත්වය අතර වෙනස නිකන් හිතන්න. දැන් අදටත් බුදුරජාණන් දැන් සමහරව දැන් ඔය කාමයට එක්ක මේ රජසැප කියන ඕවත් එක්ක බලන්නේ භෞතික සැපේනේ. එහෙමයි. ඒ භෞතික සැපේ කියලා වුන් දකින්න මොනවද? වස්තු රන්රිදී මුතුමැණික් යාන වාහන ඉඩකඩම් ඕවනේ. එහෙමයි. ඒතර මේ භෞතික සැපේ කියන එක ඇතුලේ නිකන් මෙහෙම හිතන්න. රජෙක් විදියට ලබන භෞතික සැපේ මොනවා වෙයිද? රජමැදුරක් තියෙයි. ඔව්. රාජධානියක් තියෙයි. එයාට ඕන විදිහට තීරණ ගන්න රටවැසියෝ ටිකක් ඉඳී. ඒ රටවැසියෝ යටත් වෙලා ගන්න තීරණ වලට එකඟ වෙයි. සේවකයෝ ඉඳී. යම් සැපය කියලා විවිධ විදියට සැපසහගත ආසන නොඑක් දේ ලැබෙයි. අන්තපුරයක් ලැබෙයි. ඕවනේ. එතකොට මේ දැන් අපි මෙහෙම හිතුවොත් සිද්ධාර්ථ එදා සක්විති රජ වුණා නම් රජෙක් වුණා නම් ඒ සිද්ධාර්ථගේ මාලිගාව දැන් ඔන්නම් දැන් අපි දන්නවා ඉන්දියාවේ කොතෙක් රජවරු පහළ වුණාද? ඒ පහළච්ච රජවරුන්ගේ මාලිගාවල් සමහරවිට හොයා ගන්නවත් නැහැ. හරිද? සිද්ධාර්ථත් රජ වුණා නම් ඒ මාලිගාවවත් සමහරට අද නැති වෙයි. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ රම්මිසු මාලිගාව පවන්න කැණීම් කරමින් දැන් හොයාගන්නවා. දැන් ඔය ඕනකම තියෙනවද අනිත් රජවරු? දැන් ඉන්දියාවේ කොච්චර මේ අවුරුදු දහස් ගාන තුළ රජවරු හිටියද? ඒ රජවරුන්ගේ ඔහොම මාලිගාව ඔක්කොම හොය ඉන්නේ රජවරුන්ගේ සමහරුන්ව දන්නේවත් නැහැ. දැන් භෞතික පැත්තෙන් මේ කතා කරනවා නම් භෞතික පැත්තේ තුල ඉඳලා රජෙක් වුණා නම් ඒ සිද්ධාර්ථ රජු වෙනුවෙන් තීච්ච ඉඩකඩම් වල අද මේ මුකුත් හොයන්න නැහැ. අද ඒවඩ පාරවල් වල කැලෑවල් වල ගෙවල් හදලා ඉස්කෝල හදලා හොස්පිටල් හදලා ඔහොම තියෙයි. දැන් බලන්න මේ සසර කලකිරීම කියන එක තුල ක්‍රියාශීලීත්වය තුල උන්වහන්සේ ලබාගත් ප්‍රබෝධමත් වැඩපිළිවෙල තුල
හරිද? උන්වහන්සේ අද ලබලා තියෙන දේ තුළ අරගොල්ලෝ හොයන භෞතික පැත්ත විතරක් බැලුවා. භෞතික පැත්ත විතරක්. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අද මේ ලෝක තලයේ තුල පූජා කර ඇති ඉඩකඩම් ප්‍රමාණය බැලුවොත් කොච්චරද වරුණ? මේ ලංකාව තුල විතරක් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් විතරක් වෙන් කරපු භූමිය බැලුවොත් එහෙමයි. දැන් මේ වෙන රටවල් හැමතැනම බැලුවට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් පූජා කළ මේ භූමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා වෙන් කරපු භූමිය බැලුවොත් එහෙම අවුරුදු 1000 ගාණක් ගිහිල්ලා තාමත් මෙච්චර දෙයක් ලැබෙනවා කියද්දි සිද්ධාර්ථ රජ වුණා නම් ওই ටික ලැබෙනවා ඔහොම වෙනවද කියන එක මේ අහන්නේ. මේ භෞතික පැත්ත ගලපන. භෞතික පැත්තේ තියෙන හැම දෙයකම අග්‍රතන ලැබිලා තියෙන උන්වහන්සේ. අතහැරීම තුලයි. හරිද? එතකොට උන්වහන්සේ දා සිද්ධාර්ථ විදියට රජ වුණා නම් කන බොන මොනවා හරි දේවල් මහා පරිමාණයෙන් එදා රජුට ලැබෙයි. හැබැයි අදටත් ඒ සිද්ධාර්ථ රජු වෙන මිනිස්සු කෑම බීම වෙන් කරයිද? නෑ. හැබැයි වරුණ එක දානේ වේලකට බුදුරජාණන් වහන්සේ වෙන් කරන දානේ ටික එකතු කරොත් එහෙම කොච්චර ඇද්ද? එක මේ අද අවුරුදු 2000 ගාණක් ගිහලා තාමත් මේ දින නැති වෙනවා සමහර විට. දානයක් දෙන්න වෙලාවක් නැති වෙන ඒ තරමටම එතකොට අදටත් මේ ලෝතලයේ තුල උන්වහන්සේ වෙනුවෙන් මේ අපි මනුස්ස ලෝකේ විතරයි මේ කතා කරන්නේ. හරිද? දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නැතුව. දැන් දෙව්ලොවත් උන්වහන්සේ වෙනුවෙන් සෑර දුන්න හැදිලා තියෙනවා. ඉතින් සිද්ධාර්ථ රජු වුණා නම් දෙව්ලොව විදිහට ඉඩම් වෙන් කරයි දුන්වහන්සේ වෙනුවෙන් කියලා. නේද? එහෙම බැලුවට පස්සේ භෞතික පැත්ත විතරයි මේ කතා කරන්නේ. ආධ්‍යාත්මික පැත්ත නැතුව. භෞතික වුණ ලෝකයා මේ අල්ලා ගැනීම ඇතුලේ සසර කලකිරෙනවා කියන එකෙන් බැහැරව උන් හිතන්නේ වැඩක් කරලා ලබන්න ඕනි කියන එක ඇතුලේ උන් හිතන්නේ භෞතික දේ න ะ. ඒ භෞතික දේ අතහැරීම තුළ ලැබෙනවා. සිද්ධාර්ථ රජු වුණානම් ලබන එකයි මේ අතහැරීම තුළ බුදුරජාණන් වහන්සේ ලැබපු විදිය හිතන්න පුළුවන් දවන. එතකොට උන්වහන්සේ වෙනුවෙන් දල්වන පහන්, උන්වහන්සේ වෙනුවෙන් දල්වන ආලෝක මේ හැම දෙයක්ම බැලුවට පස්සේ අර මම මේ එක කතාවක් කිව්වා මේ ජන්මදිනයක් වෙනුවෙන් කරපු දේශනාවකදී මවරුණ තෝමස් අල්වා එඩිසන් විදුලි බබුල හොයාගත්තනේ. විදුලි බබුල හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් අපිට කරපු මේ උපකාරය අප්‍රමාණයිනේ. ඒ කියන්නේ මේ බල්බ් එක හොයලා දීලා. එහෙමයි. එතකොට මේ එඩිසන්ලාගේ චරිතය ඇතුලේ තිබුණේ හරි සමහරලාට දැන් ඔය තෝමස් අල්වා එඩිසන් හරිම කුහක විදිහට හරියට කුමන්ත්‍රණ කරමින් අනිත්‍ය විද්‍යාඥයින්ට ප්‍රශ්න ඇති කරමින් වැඩ කරපු චරිත ඔය ඇතුලේ තියෙනවා. ඒගොල්ලන්ගේ මේ චරිතයේ ගෙවිච්ච විදිය ඇතුලේ තියෙනවා එහෙම ප්‍රශ්න. ඒතකොට බලන්න ලෝකයා මේ චරිතයක් අරගත්තොත් ඒ චරිත වෙනුවෙන් උපහාර දැක්වීමක් කියන එකක් අපි නිකන් හිතුවොත් එහෙම තෝමස් අල්ලාගේ අපිට බල්බ් එක හොයලා දීම වෙනුවෙන්වත් ඒ මිනිස්යාගේ උපන්දින වෙනුවෙන් ඒ මිනිස්යා වෙනුවෙන් කියලා බල්බ් එකක් පත්තු කරනවද කවුරුවත් කොහෙවත්? අනේ අද තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් මේ ආලෝකයේ එයා වෙනුවෙන් මේ ආලෝකය අපි පත්තු කරනවා කියලා කවුරු පත්තු කරනවද? ඒ බල්බ් එක හොයලා දුන්න මිනිස්යාගේ උපන්දිනේට නෑ. ඒකත් පත්තු කරන්නේ බුදුරජාණන් වහන්සේ. අපි භාග්‍යවතුන් වහන්සේගේ උපන්දිනේට ජන්මදිනේට කියන වෙසක් පොය දවස් උන්වහන්සේ වෙනුවෙන් කොච්චර විදුලි බබුලු මේ ලෝකෙ පුරා හැමතැනම මොනතරම් විදුලි බබුලු ප්‍රමාණයක් උන්වහන්සේගේ ජන්මදිනයට පත්තු කරනවද? එහෙමයි. දැන් තෝමස් අල්වා එඩිසන් ගත්තොත් එහෙම මේ මෑත ඉතිහාසෙ. මේ මෑතක. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 2000 ගානකට කලින් එච්චර ඈත අතීතයේ උන්වහන්සේගේ ජන්මදිනයට අදටත් විදුලි බබුලු දැල්වනවා. මේ විදුලි බබුලම හොයාගත්ත මිනිහාගේ උපන්දිනයටවත් එකක්වත් පත්තු කරන්නේ එක්කෙනෙක්වත්. එහෙනම් අපි කියපු කලකිරීමයි බුදුරජාණන් වහන්සේ කලකිරීමයි අතර වෙනස වගේම තමයි මේ බල්බ් එකයි ඒ ආලෝකයේ වෙනස. මම මේ කිව්වේ කලක් සසර ගැන කලකිරිච්ච කෙනා මේ ඔහේ ඔතෑණි වෙලා වැඩක් නැතුව අර ඔය මම මේ ටික ඔක්කොම කිව්වේ මොකටද මේ මුස්පේන්තු කියන වචනයක් තියෙනවනේ. ඔය සසර ගැන කලකිරිලා ඔය මුස්පේන්තු වෙනවා ජීවිතේම කාලකන්ණි වෙනවා ඔහොමනේ හිතන්නේ. දැන් කෙනෙකුට හිතේ අයියෝ අර මාලිගාවේ හොඳ රාජකම් කරන් ඉන්න තිබිලා අතෑරලා දාලා ගිහිල්ලා මොකද්ද කැලේට ගිහිල්ලා මුස්පේන්තු කරගත්තනේ ජීවිතේම කියලා හිතයි. නමුත් අද උන්වහන්සේ වෙනුවෙන් ලැබෙන ලැබීම් ඒ සමකාලීන රජවරුන්ට දැන් මෙහෙමත් හිතුව. ඒ සමකාලීන රජවරුන්ටත් යම් වරප්‍රසාදයක් ලැබුණෙත් බුදුරජාණන් වහන්සේ. ඇයි මං එහෙම කියන්නේ? අදටත් අපි ඉන්දියාවේ රජවරු කියලා ලෝකෙම කතා බහ වෙන රජවරු අතර ඉන්නවා බිම්බිසාර රජුරු. හරිද? කොසල් රජුරු. ඊට පස්සේ කවුද මේ අර මාගන්තියාගේ මේ උදේනි රජුරු. හරිද? ඔහොම රජවරු ගැන අපි කතා කරනවා. මොකද තෝනේ අජාසත්. හරිද? මෙයාලගේ නම් ටික අපි වෙන දන්නවද මේ ලෝකේ පුරා කතා කරන දැන් තායිලන්තේ ගත්තා ලාओस ගත්තත් කාම්බෝජි ගත්තත් බුරුමේ ගත්තා මේ කොහේ ගත්තත් මේගොල්ලෝ ගැන කතා කරන බිම්බිසාර
ඔය මේ කොසල් මේ රජවරු ගැන අවුරුදු 2000 ගණන් ගිහිල්ලා තාමත් කතා වෙනවා. එතකොට ඒ රජවරුන්ටත් එහෙම හරි පොඩ්ඩක් පැත්තකින් chance එකක් හම්බුනේ කවුරු හින්දාද? ඒත් බුදුරජාණන් වහන්සේ හින්දානේ. දැන් එහෙම හරි භාග්‍යවතුන් වහන්සේට ගෑවිච්ච නැති චරිතවල රජවරු ගැන අපි දන්නවද අහලකව? දැන් අපේ නගර සභාවක වැඩ කරන කෙනෙක් දිහා අපිට කතා කරන්න තියෙයිද ඉදිරියේදී? හැබැයි සෝපාක ගැන අපි කතා කරනවා. කතා කරනෝනේ අදට නේද? කොටින්ම උන්වහන්සේගේ ජීවිතෙත් එක්ක බැද්ද වෙච්ච නගර සෝබිනිය ගැන වුණත් අවුරුදු 1000 ගණන් කියලා තාමත් කතා කරනවා. අර මිනිමාරපු අඟුලිමාලගේ ධාතුන් වහන්සේලුනේ අදටත් අපි වඳිනවා. මා සත්‍යක්‍රියා වෙනවා. එතකොට අම්බපාලීගේ මේ ශරීරයේ අස්ථි ධාතු වලට අදටත් ඒ සෑය ළඟට ගිහිල්ලා රජගහනුවරයන් අය වඳිනවා. මේ නගර සෝබිනියක් වෙච්ච අයට. එහෙම බැලුවට පස්සේ මේ ධර්මයට එන කෙනා මුස්පේන්තු වෙනවා, අපෝ කාලකන්ණි වෙනවා ජීවිතේ කියලා කෙනෙකුට හිතනවා නෑ. මේ අර ලෞකික කියන එක ඇතුලේ කොටු වෙන්න හදන මිනිසයා තමයි බලන් ගියාම මුස්පේන්තු වෙලා කාලකන්ණි වෙලා ගිහින් තින්නේ. වැඩක් කරලත් නැත්තේ බලන් ගියාම මේ මිනිසයා වරන බලන් හරියට ඒ කියන්නේ වැඩක් කරනවා කියන එක වෙනවනේ ප්‍රතිඵල එන්නේ. ඒතර මෙතනදී මේ උත්තරමිය සසරත් ජයගෙන මෙලොවත් ජයගෙන ඒ උත්තරමයන්ට දන් පොදක් හරි පූජා කරන්න කියලා තවත් කෙනෙක් සමීප වුණා නම් ඒ අයටත් ජයග්‍රහණයක්මයි ලැබුණේ. දැන් හිතන්න භාග්‍යවතුන් වහන්සේ නිකලස් වීම නිසා උන්වහන්සේට දානෙ ටිකක් පූජා කරපු කී දෙනෙක් සුගතිය ගිහිල්ලා සුගතියේ ඉඩ කඩන් ලැබුවත් දෙව්ලොව නේද? අර දන් ටික දුන්න එක වෙනුවෙන් ඉඩ කඩන් ලැබිච්චා. දැන් රජු ඉන්න කාලේ රජෙක් වෙලා ඉන්නකොට කොච්චර රටවැසියන් දේවල් ගෙනල්ලා දෙනවද නේ? භාග්‍යවතුන් වහන්සේ. එතකොට දැන් සාමාන්‍ය රජෙකුට ගෙනත් දෙනවනේ. එතකොට ඉතින් ඔය වගේ ලැබෙන්නේ නැහනේ. ඒකනේ. අර භාණ්ඩාගාරේ පොඩ්ඩක් තියාගෙන නේද? නිකන් භූමි තෙල් කාඩ් එක වගේ ඕක තමයි මහා ලොකු දේ. මහා රජකම මේක තමයි ලොකුම දේ. එතකොට දැන් මම ඒකයි බුදුරජාණන් වහන්සේගේ අතහැරීම තුළ උන්වහන්සේ නිකලෙස් වෙලා උන්වහන්සේට දන් පැන් පොදන අයටත් අනන්ත මේ භෝග සම්පත් ලැබෙනවා. එහෙමයි. උන්වහන්සේට පුද සත්කාර කරපු අයටත්. එතකොට ඒ ලැබීම් දැන් අදටත් දෙව්ලොව කීයක් විමාන උන්වහන්සේ නිසා ලැබිච්ච විමාන තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ සනස අතහැරීම තුලද දෙයක් ලැබෙන්නේ. ඇක්ටිව් එතනනේ කියන එකයි මම මේ කියන්නේ. එතනනේ. අනිත් පැසින් දැන් අපි අල්ලා ගැනීම තුලනේ දෙයක් ලබන්නට උත්සාහ දරන්නේ. අතහැරීම තුල එතකොට සැබෑ ලැබීමක් තිබෙනවා. අපි දැන් භාග්‍යවතුන් වහන්සේ නිසාමයි මේ ජීවිතේ අපිටත් හැම දෙයක්ම ලැබිලා තියෙන මොනවා හරි ලැබුණා නම්. අද අපි පහසුවෙන් යම් ආරාමික වැඩ ඉන්නවා නම් ඒ ආරාමේ උනත් මම භාග්‍යවතුන් වහන්සේ ළඟට නාවන. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේගේ දරුවෙක් නොවුනා නම් මට ඔය දේ ලැබෙයිද වරුණ? අපේ හඳුර දැන් මගෙත් එක්ක එකට පාසල ඉගෙන ගත්ත යාළුවෝ ඔවුන්ගේ ජීවිතවල ගත කරන ස්වභාවයට වැඩිය ලෞකික වශයෙන් බැලුවොත් එහෙම මම බොහොම පහසුවෙන් මගේ ජීවිතේ මට යැපෙන්න අවශ්‍ය පරිසරයක් මට ගොඩනගලා තියෙනවා. එහෙමයි. ඒ ගොඩ නැගුණේ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයටම ආපු නිසා මිසක් වෙන දෙයක් නෙමෙයි. එතකොට භික්ෂුවකට හැමතිස්සෙම හිතන්න කියනවා වළඳන්නේ භාග්‍යවතුන් වහන්සේ නිසා. මේ සිවුරු ටික ලැබුණේ භාග්‍යවතුන් වහන්සේ නිසා. ඉන්න හිටින ආවාස ලැබුණේ භාග්‍යවතුන් වහන්සේ නිසා. එතකොට මේ හැම දෙයක්ම බැලුවට පස්සේ වරුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා කාට හරි කෙනෙකුට උන්වහන්සේට විතරනේ කාට හරි කෙනෙකුට එහෙම මොනවද ලැබිලා තියන්නේ හැම දෙයක්ම මේ ධර්ම නිසා කියලා හිතුවොත් එතනදී අර කියනවා ලස්සන කතාවක් අතෑරිය කෙනාට සියල්ල ලැබෙනවා කියනවා. එහෙමයි. හැබැයි ඒ සියල්ල ලැබෙනකොට සියල්ලම වැඩක් නැහැ කියනවා. එහෙමයි. අතහැරිලා. ඔව්. හිතේ. අපේ හැමදෙරේ දැන් මේ හොඳ ප්‍රායෝගික කතාවක් මේ. දැන් පහුගිය දවස්වල එහෙම අවස්ථාවක් මට මුහුණ දෙන්නට වුණා. ඒ කාරණාව සවනසම කාරණාවක් විදිහට ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති. කොරෝනා වසංගතයේ රට පුරා ව්‍යාප්ත වෙලානේ තියෙන්නේ. එවැනි අවස්ථාවක දේශනාවකට යම් ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කළාම බණ කියන්න නම් ඉතින් කවද බැරිද? පිස්සලා මැරෙන එකෙන් බේරෙන්න ඕන කියන තැනදලා උන්වහන්සේ කිව්ව මේ අපි ඔක කල් දාමු කියලා. ඒ පින්කම කල් දාමු. දැන් එතකොට මරණයට බයේ අපි ධර්මයට එරෙහි විය යුතුද? ධර්මයේ ඈත් කළ යුතුද? දැන් බොහෝ දෙනාත් කරනවානේ එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ගොඩක් වෙලාවට ජාති දැන් ඔබ වහන්සේ අර සිහිපත් කළා වගේ ජරා, ව්‍යාධි, මරණ ඒවා හානි කරයි. එහෙම තියෙද්දිත් අපි ඒකට ඇලෙනවා. හැබැයි නිවන අර ඔබ වහන්සේ කියපු සතර පෙර නිමිති වල අවසාන තත්වයේ තුලදී ලබන්නට පුළුවන් දේ අපි ඈත් කරන්න උත්සාහ කරනවා. එතකොට අපි මේ යන ගමනේ අපි හරි හැටි වටහා ගැනීමකින් තොරවයි කියලා තිබෙනවා. වර්ණය මේ භික්ෂුවක් විදිහට කොරෝනා වසංගතයේ වෙලාවේ අපි පැත්තකට වෙලා හැංගිලා ඉන්න ඕනේද? නැත්තම් ආරක්ෂාකාරීව
මේ ලෝකයා වෙනුවෙන් හිතසුව පිණිස අපේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඕනේද නැද්ද කියන එක හිතන්න මම එක උදාහරණයක් විතරක් කියන්නම්. විශාලා මහනුවර මිනිස්සු මැරිලා ඈත් වෙනකොට එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද කරේ? ඒ ඇති හොඳටම හිතනවා. එහෙමයි සයන්ස. හැංගුණාද පැත්තකට ගිහිල්ලා අම්බෝ ආනන්ද ඔය පැත්තට යන්න එපා. ඔතන තියෙන මහා දරුණු අනිවාර්යයෙන්ම ගියොත් බේරෙන්න බැරි වෙනවා. එහෙම කිව්වනේ. අහෝ ඔය බලන්න ඒක ඇති අපිට හිතන්න. එතන තුන් බියක්ම මෙතන එච්චර නෑ. මෙතන රෝග බිය විතරයි. අතන රෝග බියයි අමනුෂ්‍ය බියයි හැම දුර්භික්ෂ බිය ඔක්කොම එතන හැදිලා තියෙනවා. ඉතින් ඒ තැනදී භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ යුතුයකම ඉටු කළා නම් ඇයි මේ පුංචි මම මේ වෙලාවේ මේ රෝග බිය තියෙන වෙලාවේ ලෝකයා වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න හැංගෙන්නේ කියලා තමන් හිතුවා නම් ඒ ඇති හොඳටම. ඒ නිසා අපි මේ රෝගවලට ඒ කියන්නේ ජරාවට ව්‍යාධියට මරණයට බය හැංගින නෙමෙයි කළ යුත්තේ. ඒයින් මිදෙන මාර්ගය හොයා ගමන් කරන එක. ඒ සඳහා හැම මොහොතක්ම හැම තප්පරයක්ම අප්‍රමාදී වීමේ වටිනාකමයි මේ තියෙන්නේ. හොඳයි අපිට මම හිතන්නේ මේ ජීවිතය තුළ ඒ භාග්‍ය ලැබිලා තිබෙනවා. සමහරු උකටලී වේවි, සමහරු ඒ පිළිබඳව විවිධ මතයන් දරාවි. කෙසේ නමුත් අපි සැබෑ බෞද්ධයන් විදිහට බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ විදිහට සලකලා, ඒ වගේම ඒ උතුම් වූ ධර්මයේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ විදිහට සලකලා, ඒ ආර්ය මහා සංඝරත්නය අපට ඒ සඳහා මඟ පෙන්වා දෙන ශාස්ත්‍රූන් වහන්සේලා ලෙසින්ම සලකලා අපේ ජීවිතයට ධර්මයේ එකතු කරගෙන ඒ ගමනින් මේ මගින් ඈතර වෙන්නට, මේ සසරෙන් ඈතර වෙන්නට උත්සාහ දරනවා නම් ඒක තමයි මම හිතන්නේ බෞද්ධයෙකුගේ සැබෑ අපේක්ෂාව විය යුත්තේ. සැබෑ ප්‍රතිඵලය ලැබීමයි ඔවුන්ගේ ජීවිත කාලය තුළම පිරීලා ඉතිරලා තිබෙන්නට ඕන නිසා ප්‍රමාදී වීම හැම විටම වටිනමයි කියන කාරණේ සිහිපත් කළ යුතුයි. අපේ හැමදෙරෝනේ කාන්තාවන් පිළිබඳව වහන්සේ පැහැදිලි කළා ජරාවටපත් වන ආකාරය. දැන් එතකොට මේ කාන්තාව හිතන්න පුළුවන් එහෙනම් අපි සඳුන් ගාන්න නැතුව එහෙම ඉන්න ඕනද කියලා. ඇත්තටම බුද්ධ කාලීන සමාජයේත් බොහොම ලස්සනට පියකරුව හිටියා. හැබැයි අවබෝධය කියන එක ඒ තුලම ගොඩනගා ගන්න පුළුවන් නම් නේද අපි හැමදෙරෝනේ හොඳ නැත්නම් සියලු දේවල් අත්හැරලා අර ඔබ වහන්සේගේ මුස්පේන්තු කියන ඒ වගේ ඉන්න ඕනද කියලා හිතේ. පිරිසිදුව ඉන්නවා කියන එකයි ඕනෝට වැඩිය ඩෙකරේෂන් දාන්න ගිහිල්ලා මේ තියෙන ලස්සන නැති කරගන්න එකයි සහ අපිරිසිදුව ඉන්නවා කියන එකයි තුනක්. එහෙමයි. එතකොට මේ දැන් විසාකලා මේක පළඳනා බැඳලා ලංකාර වෙලා එහෙම හිටියා. ඒ වගේම දැන් කෙනෙකුට තමන්ගේ කායිකව මේ අලංකාරය පිණිස යම්කිසි දෙයක් කරනවා නම් ඒක වරදක් වෙන්නේ නැහැ කවදාකවත්. එයා ගිහි ගෙදර ඉන්න කෙනෙක්. මොනරෙක් වගේ ඉන්නවා. එයා මොනරෙක්. එයාට ඒ කියන්නේ දැන් වෙනම නච්චගීතවාදිත විසූක දසන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විපුසනට්ටන විරමණ සික්ඛපතං සමාදියාමි කියලා පංචශීලයට එකතු කරේ නෑනේ. එහෙම. ඒක උසස් සීලයකට එකතු කළා. ඒක උසස් සීලයට එකතු කරේ. ඒක පංචශීලයට එකතු කරන්නේ. නිසා පංචශීල රකින්න කෙනා පංචශීල රකින්න විදිහට ඉන්න ඕනේ. මල් ගඳ සුවඳ විලවුන් දරන එක ඒක ගිහියාට අකැප නැහැ. ඒක මල් ගඳ අපි දේශනාව තුළ කිසිසේත් මේ නෙමෙයි දැනුවත් කරන්නේ. අපි කිව්වේ මේ අර වැඩි වැඩ දාන්න ගිහිල්ලා තිබ්බ ටිකක් නැති කරගන්න එක ගැන කොටින්ම කිය. ඔන්න සරලව තේරෙන්න කිව්වොත් එහෙමයි. ඕනවට වැඩි ඕනෑම දෙයක් ඕනෙම නැහැ කියන්නේ ඔන්න ඒ වගේ අවස්ථාවලදී තමයි. දැන් පිරිමින්ට එච්චර ඉක්මනට ව්‍යාධියට ගිහින් නැතුව තාමත් ප්‍රේමතාවගේ චරිත නගවනගේ ඒගොල්ලෝ වැඩි වැඩ දාන්න ගියේ නෑ. ඒකට හේතු තව බොහෝ තියෙනවා එහෙම. ඉතින් ගොඩක් දුරට බලපාන අරගොල්ලන් අර මේ සමහරලාට මවා ගන්න යන චරිතය මොනවද විවිධ සැත්කම් පවා මූණවල කරගෙන තියනලු එක එක ලස්සන කරන අරක මේක කියලා. දැන් පොප් ගායක මයිකල් ජැක්සන් ගත් උත්සාහය කොතේ. ඒ කියන්නේ ඒ විතර නේ වරණ මේ කියන්නේ හින්දි නිලියන් අතරේ විශාල පිරිසක් ඉන්නවලු විවිධ සැත්කම් කරගෙන. ඉතින් අපි දන්නේ ඒව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. නමුත් ඒව ඇතුලේ පොඩි හිතන්න දෙයක් තියෙනවා. මේ ව්‍යාධියට අනවශ්‍ය විදියට අභියෝග කිරීම තුළ ඔවුන් අන්තිමට ව්‍යාධියෙන්ම නැසෙන විදිහ හොඳට පේනවා. ඒ කොරෝනා වගේම තමයි. අපි කොරෝනාත් ඇත්තටම එහෙම පණිවිඩයක් නේ දුන්නේ. ඉතින් මම ඇත්තටම ඒක ගැන කියන්න ඕනකමට ඒ පණිවිඩය දුන්නේ. දැන් අපි කාන්තාව වෙනුවෙන් තියෙන සැලොන් වැඩියෙන් තියෙන්නේ රටේ. එහෙමයි. ඉතින් රූපලාවන්‍යගාර ඕනෑ තරම් තියෙනවා. ගොඩක් ඒ ගැන හිතලා හැම දෙයකම මෙහෙම හිතන්න. මම මේ දේ කරන්න අවශ්‍යද අත්‍යවශ්‍යද අනවශ්‍යද? මම අර මුදෙසෙම දාලා බලන්න කියන කොටස් තුනට දැම්මම සමහරවිට මේ දේ කරන එක
අත්‍යවශ්‍යයි කියලා හිතෙන දේ අනිවාර්යෙන් කරන්න. අතිශයින්ම අවශ්‍ය දේ. ඒක නොකළොත් එහෙම මැරෙනවා. ඒක නොකළොත් එහෙම මහ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ දේ කරන්න ඕනේ. හැබැයි සමහර දේ ඔබටම ආපස්සට හැරිලා බලුවොත් එහෙම මම මේක කරන්න කියලා අරයා කරපු හින්දා නිකන් හිතිලානේ. මේක ඇත්තටම අනවශ්‍ය දෙයක් නේ කියලා බලුවොත් සල්ලිත් ඉතුරු වෙනවා. එහෙමයි. අවස්ථානෝචිතව යම් දෙයක් කරන්නට පුළුවන්. ඒක කියන්නේ දැන් සමහරවිට ජීවිතේ කරගන්නද? ඇතැම්මිට දැකලා තියෙනවා නිකන් ඉදි ලස්සන කාන්තාව සමහරවිට මනමාලි වෙච්ච දවසේ හරි කැතයි. එහෙමයි. සමහරු. ඉතින් ඒ හේතුව හරීම ලස්සනට හිටපු කෙනෙකුට සමහරවිට මේකප් එක එයාට අත්‍යවශ්‍ය නැහැ. එයාට අවශ්‍ය නැහැ. එයා ඒක අර හැමෝම දාන හින්දා දාන්න යනවා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? එයා හිටියටත් වඩා කැත වෙලා. මට මතකයි අර ඉංගලන්තයේ රජකුමාරි ඩයනගේ මේ දෙවනි පුතාද කොහෙද විවාහ වුණා. ඇය මම හිතන්නේ නිලියක් රංගන ශේත්‍රයට හිටපු කෙනෙක්. නමුත් ඒ විවාහයේ දවසේ අපි දැක්කා මේ අපේ රටේ මේ දුප්පත් මිනිස්සු දාන තරම්වත් මේකප් දාලා එහෙම හිටියේ නෑ. ඒ විවාහයේ දවසේ. මොකද හේතුව? ඔවුන් දන්නවා මේ මේකප් එක මේ මූණට දාන්න අවශ්‍යද අත්‍යවශ්‍යද අනවශ්‍යද ඒක දන්නවා. ඒක අවශ්‍ය නැත්නම් ඒක දාන්න යන්නේ නැහැ. දැන් මේගොල්ලෝ හිතන් ඉන්නේ ඒක දාන්න ඕන එකක් කියලා. ඒ කියන්නේ අපි මේ රැවටිලා ඒක ආභරණයක් කරගෙන. ඒක නිකන් අත්‍යවශ්‍යයි කියලා හිතන්නේ. දාන්න ඕන අය ඉන්නවා. ඒ දාන්න ඕන අය ඒ උත්සවයට යනකොට ඒකට දාගෙන යනවා නම් ඒක අවශ්‍ය දෙයක්. හැබැයි දාන්න ඕන නැති දේත් කරන එක තුල ඔවුන් අර ව්‍යාධියේ උග්‍රම තැනට අන්තිමට බලන් ඉද්දි යනවා. අභියෝගයක් කරන්න ගිහිල්ලා මේ උපන්දින තෑග්ගට. ඉතින් අපි ඒක හිතලා දැන් තමන්ගේ හිත පාලනයක් උතන තියෙන්න ඕනේ. දැන් සමහරව හිතාගෙන ඉන්නවා මං එහෙම නොදා ගියොත් එහෙම අනිත් අය මං ගැන මේ මොනවා හිතයිද දන්නේ. මම හිතෙන්ද සුදුසු නැති කෙනෙක් කියලා හිතයි. තමන්ම හදාගෙන తీරන. ඔක්කොම තමන්ගේ හිත. ඒතර මේ හිතේ තියෙන කෙලෙස් ප්‍රශ්න හින්දා අන්තිමට කයත් නැති කරගන්න එක වෙන්නේ. හොඳයි අපිට සමගන්න කාල වේලාව ලං වෙලා තිබෙන්නේ. තව එක් කාරණාවක් අපේ හැමදෙරෝනේ දැන් ඔබ වහන්සේ ජරා ව්‍යාධි මරණ පිළිබඳ සිහිපත් කරනවා සහ මේවෙන් මිදෙන මාර්ගයේ නිවන් මාර්ගයට යා යුතු අවශ්‍යතාවය පිළිබඳව අප්‍රමාදී වේ සඳහා යොමු වීමේ වටිනාකම් පිළිබඳ පැහැදිලි කරනවා. දැන් ජීවදානය වගේ දෙයක් ඇයි ස්වාමීන් වහන්සේ ජීවත්ව ඉන්නකොට කරන්නේ? දැන් මරණය පිළිබඳ ව්‍යාධිය පිළිබඳව ජරාව පිළිබඳ අපි අවබෝධයකින්ද මේ ජීවදානයේ යුත්තේ සඳහා යොමු වීමේ මොකද්ද අපේක්ෂාව විය යුත්තේ සබ? වර්ණ ඉතින් දේශනාවකින් කරපු යම් පෙළඹවීමක් නෙමෙයි තියෙන්නේ. නමුත් ඒක සමාජය විසින් ගොඩනගාගත්ත වරදක් නැති යම්කිසි ප්‍රතිඵලදායී දෙයක්. ඒ කියන්නේ ඉන්නකොට මතක වස්ත්‍ර පූජා කරලා මේ මගේ මරණය කියලා හිතලා කටයුතු කරනවා. ඕන ඒකෙදී තමන්ගේ ජීවිතයේ මරණය සිහිපත් කරගෙන මට ජීවිතුන් අතර ඉද්දිම මේ පින්කම කරන්න ඕනේ කියලා මොන විදිහෙන් කළත් පින්කමන්නේ වර්ණ. ඒ නිසා අපිට පින්කමකදී කවදාකවත් ඒ පිනට බලපෑමක් වෙන වචනයක්වත් අපි කියන්නේ ඒ උන්ට ඒතන පින රැස් වෙනවට හිතසුව පිණිස ඒක හේතු වෙනවා. එහෙමයි. ඒක මරණසන්න මොහොතේ මතක් වෙන්නත් පුළුවන්. ඔව් ඒක යම්කිසි දේශනාවකින් කරපු බලපෑමක් නෙමෙයි. හොඳයි අපිට අද වැඩසටහනින් සමුගන්න කාල වේලාව උදා වෙලා අපි හම්දුනේ බවුන් පැලස්ස පිළිබඳවත් අපි සිහිපත් කරන්නට ඕන. දැන් දිනෙන් දින මේ විවිධාකාර පීඩාවන් එක්ක අපේ අපේක්ෂාවන් තීරව අනාගතේ කරා ගෙන යන වැඩපිළිවෙලක් තමයි බවුන් පැලස්ස ඔස්සේ ගොඩ නැගෙන්නේ. එහි වත්මන් කටයුතු සහ ඔබ වහන්සේ ඒ අතරත කාලය තුලදී විවිධ පීඩාවන්ට පත් වුණු අයගේ සුවහසක් හිත් සනසන්නට ධර්ම මාර්ගය කියා දෙන්නට බවුන් පැලස්ස සංගරාව එලි දක්වන්නට යෙදුණා. දැන් ගෙවුණු පුරපසළොස්වක පොහොය දවස ඔබ වහන්සේගේ ජන්මදිනයට පෙර දිනයේ ඒ සංග්‍රහව නැවතත් අපේ ජනතාව බලාපොරොත්තු වෙන හැබැයි මේක මේ ද්විමාසික සංග්‍රහයක්. ද්විමාසික. වරුණ මේ ද්විමාසික වෙන්නේ හේතුව මේක සංග්‍රහව හදන එකේ කටයුතු අපිට මාසිකව කරන්න පුළුවන්. නමුත් මේක මේ අර හරියට මෙහෙයුම මේ පිළිවෙලකට සකස් කරන තුරු මෙහෙයුම් පැත්. ඒ කියන්නේ මේවා තැපැල් කිරීම තුල පිටිපස්සෙන් කරන මෙහෙයුම පැත්තේ මාසිකව කරන්නට මේ ලොකු සේවක පිරිසක් අවශ්‍ය වෙනවා. නමුත් එහෙම ලොකු සේවක පිරිසක් සම්බන්ධීකරණය කරගන්න අපි අර ගන්න දායකත්ව මුදලක් තියෙනනේ. මේ මුදල ඇතුලේ සේවක පිරිසක් නඩත්තු කරන්න පුළුවන් ලොකු මුදලක් නැහැ. නමුත් අපි දැනටත් සේවකයෝ 3 දෙනෙක් මේ වෙනුවෙන් ස්ථිර සේවක විදිහට තියලා තියෙනවා. ඔවුන්ට උපරිම කරන්න පුළුවන් සීමාව තුල තමයි වරුණ ද්විමාසිකව කෙරෙන්නේ. නැත්නම් මමත් කැමති මාසිකවම. මොකද මගෙනත් මේ දැන් මේ පොයට කලින් දින කිහිපෙදීම මේ පාරවත් බවුන් පැලස් මේ සංග්‍රහව ගන්න පුළුවන්ද කියලා කිහිප දිනක් ඇහුවා. ඒදිත් මම සිහිපත් කළේ මේක ද්විමාසික සංග්‍රහයක් කියලා. දැන් මාර්තු කලාපේ තමයි ඊළඟට එන්නේ. ඒ කියන්නේ මේ මාසයක් පොයක් කර පොයක් ද්විමාසික. එතකොට මේ අපි හැබැයි දැන්
හිතන්න මෙහෙම මාරුතු කිට්ටු වෙලා ඔන්න කවුරු හරි කෙනෙක් අපි සමහරට මාරුතු කලාපෙත් පිට වුණාට පස්සේ කවුරු හරි කෙනෙක් වර්ෂය පුරා දායකත්ව ගන්නවා. එහෙමයි. වර්ෂයේම දායකත්ව 1000ක් නේ 1080ක්. ඒතර මේ 1080 කලා මුළු වර්ෂයේ පුරා සංග්‍රහවලට සහ තැපැල් ගාස්තුයි සේවා ගාස්තු ඔක්කොගෙම වියදමනේ. එහෙමයි. එතකොට වරන මේ 1080 ගෙව්වොත් කවුරු හරි කෙනෙක් මාර්තු සංග්‍රහයෙන් පස්සේ අපි යාලට දුරුතු සංග්‍රහවත් යවනවා. මේ දුරුතු සංග්‍රහව ඇතුලේ තියෙන කාලයකට සීමා වෙච්ච ධර්මයක් නෙමෙයිනේ. එතන අර පියෝගිය ඒ කියන්නේ පසුවුණු සංග්‍රහات වෙනවා. ඒකත් යවනවා. එතකොට මේ එතෙන්දි කියන්නට ඕනේ මේ ධර්ම එක කරුණක්වත් ඔය සංග්‍රහ එක වචනයක් එක අකුරක්වත් නෑ වරුණ. මේ කාලයට විතරක් සීමා වෙච්ච ඒ මාසෙට අදාළ වෙච්ච කාලීන ප්‍රශ්නයක්. එහෙම මොකක්වත් ප්‍රවෘත්ති නෙමෙයිනේ මේක. නිසා මේ දහම් ඒක නිසාම අපි ඔකේ 1 2 කියලා පිටපත් අංක වශයෙන් යොමු කිරීමක් වෙනවා. දැන් ওই පළවෙනි කලාපේ 1 1. ඒතර යාලට ඒ ඉලක්කම වශයෙන් මේක එකතු කරගන්න පුළුවන්. ඒ තුල දැන් මට සමහරලාට ඒ හම්බෙන අය හම්බුණා මම දැනුවත් කළා ඔක ඔය අත් දෙකට එකතු කරලා භාවනා කිරීමට විතරනේ සති පුහුණුනේ. සති පුහුණු කියන්නේ භාවනාවම විතරක් නෙමෙයි. එදිනෙදා කරන හැම දෙයකදීම මේ සතිය පුහුණු කිරීමට අවශ්‍ය උපදෙස් මේකේ තියෙන්නේ. ඒක පුහුණු කරන විදිහ. නිකන් සංගරාව ගෙදරට ගෙන්න ගන්න නෙමෙයි ඒ තුලේ පුහුණුවේ හිත හසුරවන්න. අපි වරුණ ඉදිරියේදී මේ පුහුණුවේ යෙදෙන අයටම නේවාසික පුහුණුවට අවස්ථාව වැඩියෙන් වෙන් කරන්න අදහස් කරනවා. මොකද මේ සති පුහුණු සංගරාවත් එක්ක ඕන් දෛනික යම් පුහුණුවකට යොමු වෙන හින්දා. අපේ දැන් මේ සති පුහුණු සංගරාවෙන් වෙච්ච මට හරි මේ වටිනා දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අපිට මේ බවුන් පැලැස්ස ගැන උවමනා උනන්දුව තියෙන බවුන් පැලැස්සේ කෙරෙන කටයුතු ගැන දැනුවත් වෙන්න ඕනකම තියෙන පිරිස කවුද කින්ද මන්ද කියලා මම දැනන් හිටියේ නෑනේ. ඒතර අපි සිත්නිත් අසපුවේ පොදුවේ තමයි දැනුවත් කරන්නේ වරුණ. හැබැයි මොනවා හරි හේතුවක් නිසා අපි යම් දැනුවත් කිරීමක් කරන සතියේ කෙනෙකුට අහන්න බැරි වෙනවා. එතකොට යාට අර පණිවිඩේ මග ඇරෙනවා. දැන් අපි ඉදිරියේදී භාවනා වැඩසටහන් තියෙන දින, නේවාසික පුහුණු කෙරෙන වැඩසටහන් තියෙන දවස් ඔක්කොම තොරතුරුත් මේක තුල දැනුවත් කිරීමක් කරනවා. ඒතර ඒක දැනුවත් වෙන්නේ බවුන් පැලැස්ස ගැන දැනුවත් වෙන්න අවශ්‍යතාවය තියෙන සති පුහුණුවට උනන්දුව තියෙන කෙනෙක්ගේ දැනුවත් වෙන්න. එහෙමයි. ඉතින් ඒක හින්දාමත් අපි ඔය නිවසට විතරක් යවන්න හිතුවෙත් වරුණ දැන් ඔක විහාරස්ථානයක මේ බුක්ෂොප් එකක හරි ඕන්ට ලබා ගන්න තිබ්බ කියමුකෝ. අපි දන්නේ කවුද ගත්තේ කොහේ කෙනෙක්ද මොකක්වත්. ඊට වැඩිය තොරතුරු ටිකක් සම්පාදනය වෙලා තිබෙනවා. මේ තැපෑලෙන් යවන එක දුකක් අපිට. මේකේ හරීම මේ මෙහියුම තුල ලොකු මේ වැඩ කටයුතු ටිකක් කරන්න තියෙනවා වෙහෙසකාරීව. හැබැයි ඒක තුල අපි දන්නවා කෙනා කවුද මේ සති පුහුණුවට උනන්දුව තියෙන්නේ. ඒ අය බවුන් පැලැස්සත් එක්ක මේ එකතු වෙන්න ඕන. කොටින්ම කියනනම් බවුන් පැලැස්සේ සමාජිකයෝ හා සමාන පිරිසක්. අපි ඉදිරියේදී කොහොමත් ඔය සියලු දෙනාට සමාජික අංකයක් ලබා දෙනවා මේ බවුන් පැලැස්ස සංග්‍රහව ලබාගත්තේ හැම දිනෙකටම. එතකොට මේ බවුන් පැලැස්සෙන් කරන යම් තොරතුරු වැඩසටහන් එකෙන් අපි දන්නවා දැන් මේ නම් අර ආයතනයක නමක් මේ ඔය බ්‍රෑන්ඩ් එකක් විදිහට හැදෙනවායි කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ආයතනය ගැන දැනුවත් වෙලා බොහෝ දෙනා යන එන තැනක් වෙයි කියන එක ඇසුරු කරන තැනක් වේ ඕවාගේ ඒවනේ. දැන් බවුන් පැලැස්සට ඒව නැහැ. මේකේ අපි කියලා තියෙනවා යන්නේ මිනිස්සු හැමතිස්සෙම යන්නේනවට අපි කැමති යන්නේනවට නෙමෙයි. මොකද මේක නේවාසික භාවනා කරන තැනකට දැන් පොයි දවසේ සෙනග ගොඩාක් එනවට දැන් බ්‍රෑන්ඩ් එකක් කියලා පොයි දවසේ සෙනග එනවට එහෙම තැනක් නෙමෙයි. එහෙම තැනක් නෙමෙයි. ඒ නිසාම අපි නිහඬව මේ වැඩ ටික කරන්නේ. ඉතින් නිහඬව කරද්දී ඒක ලොකු පහසුවක් වුණා. අර ඉලක්ක කරන්න ඕන මේ පිරිස හඳුනා ගැනීම මේ සංග්‍රහවත් එක්ක සිද්ධ වෙනවා. ඒ සංග්‍රහවට අලුතෙන් සම්බන්ධ වෙන්න ගෙන ගන්න එහෙම අවශ්‍ය කෙනෙක් හිටියොත් එහෙම සංග්‍රහයේ අංකයට මේ මැසේජ් එකක් දාන්න. කතා කොහෙත්ම එපා. කතා කරන්න එපා. මැසේජ් එකක් දාන්න. ඒ මැසේජ් එක මොකොත් නොලියා දැම්මත් කමන්නේ මේ. ඔව් අපි ඔබට ආරාධනා කරනවා මැසේජ් එකක්. තම කෙටි පණිවිඩයකින් ඒ පිළිබඳව දැනුවත් කරන්න. අපි හැමදෙරෝ සිහිපත් කරනවා. ඒ කතා කරන්න එපා. කතාවට වැඩි ඉඩකඩක් ඕනේ නැහැ. අපිට ඕන පණිවිඩය. ඉන්පසුව ඒ අවශ්‍යතාවය සපුරන්නට කටයුතු සිදු වේවි. 0.74යි 0.74යි හරි අපූර්ව අංකයක්. 0.74 ආයෙත් 0.74 ඊටසේ 74 ආයෙත් 74. ඔය අංකයට නිකම් මැසේජ් එකක් දාන්න සංග්‍රහයක් ගෙන්න ගන්න ඕන කෙනෙක්. එතකොට
අපි මොකද කරන්නේ ඕන්ට කලයුතු සියල්ලම දැනුවත් කිරීමක් කරනවා මැසේජ් එකක් මගෙන්. SMS සාමාන්‍ය SMS එක. මොකද සමහර වෙතන මේ ස්මාර්ට් ෆෝන් එක අපිට මේක ගෙන ගන්න විදියක් දන්නේ නැහැ. එහෙම නෑ. මේක ඔය ඕනම ෆෝන් එකකින් මේ පණිවිඩය වන්න පුළුවන්. හොඳයි. පියඹටි සඳහා ආරාධනා කරමින් අද සෙනසුරාදා සිඩ්නි තසපුවෙන් සමුගන්න අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩසටහන වෙනුවෙන් වැඩම ආවදාළ උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නැවත නැවත අපි මේ උතුම් වූ කුසලයේ ආනිසංසයන්ගේ බල මහිමේ නිවීම පිණිසම වේවායි කියා ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊයේ දිනේ සැමරු ජන්මදිනයේ තව চিරාත් කාලයක් ශාසනය වෙනුවෙන් කැපව කටයුතු කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන ජන්මදිනයක් බවට පත් වේවා කියලා සුභාශිංසනත් එක් කරමින් අපි අද වැඩසටහනින් සමුගන්නවා. නැවතත් ලබන සතියේ සෙනසුරාදා සිඩ්නි තසපුවෙන් හමු යමු. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සිඩ්නි අසපුව සිය සතගේ දුක දුටුවේ